තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් පේපර් ක්ලාස් සීරීස් එකේ අපගේ 5 වෙනි ප්‍රශ්න පත්‍රය. එතකොට මේ වෙද්දි පුතේ ඔයගොල්ලෝ මේ පේපරේට උත්තර ලියලා තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් රතු පැනල් ළඟින් තියාගෙන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පරීක්ෂාව සිදු කරන්න. එතකොට ඔයාලට හැකියාව තියෙනවා වීඩියෝ එක නවත්තලා අවශ්‍ය තැන්වලදී වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ පුළුවන් ඒ අඩුපාඩු නිවැරදි කරගෙන හරි වැරදි සටහන් කරගෙන ඉදිරියට යන්න වීඩියෝ එක නැවත ප්ලේ කරලා. එහෙනම් අපි අපේ ප්‍රශ්න පත්‍රයට යමු. ප්‍රශ්න පත්‍රයට යන්න කලින් කියනවා ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් බලන්න, අපේ channel එක share කරන්න, ඒ වගේම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ටක් ගාලා ඔයාලා ළඟට ඒක අරගන්න. අපේ පළවෙනි ප්‍රශ්නය. අපේ පළවෙනි ප්‍රශ්න අපිට දීලා තියෙනවා රූපයේ දී ඇති තොරතුරු අනුව simple x හා simple y හි අගයන් සොයන්න කියලා කියනවා. හරි. මෙන්න මේ වගේ රූපයක් අපිට දීලා තියෙනවා simple x හා simple y හි අගයන් හොයන්න කියලා. එතකොට බලන්න ඔයාට පේනවා පුතේ මෙතන සමාන්තර සරල රේඛා දෙකක් තියෙනවා. මෙතනින් මෙන්න මේ වගේ සමාන්තර සරල රේඛා දෙකක් තියෙනවා. ඒ සමාන්තර සරල රේඛා දෙක තීරයක් රේඛාවකින් කැපිලා තියෙනවා. එතකොට අපි දන්නවා සමාන්තර සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුණාම හැදෙනවා පුතේ කෝණ වර්ගයක්. අපි ඒ කෝණ වලට කියන්නේ කවුරු කියලාද? අපි කියනවා අනුරූප කෝණ කියලා කියනවා. හරි. අපි කියනවා ඒගොල්ලන්ට කවුරු කියලාද? අනුරූප කෝණ කියලා කියනවා. එහෙනම් බලන්න මෙන්න මෙතන තියෙනවා අංශක 60ක්. මෙන්න මෙතන යාට අනුරූපව තියෙනවා y කියලා කෝණයක්. එහෙනම් පුතේ ඔයාට පුළුවන් මේ y වල අගය ගන්න. එහෙනම් y වල අගය වාට ගන්න පුළුවන් y සමානයි අංශක කීයක් වෙනවද? අංශක 60ක් කියලා ගන්න පුළුවන්. මොකක්ද එතකොට හේතුව? y වල අගය අංශක 60ක් උනේ මොන කෝණ නිසාද? අනුරූප කෝණ නිසා. ඔන්න එහෙනම් ඔයා y වලට උත්තරයක් ගත්තා y සමානයි අංශක 60යි කිය. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා සරල රේඛාවක්. මෙන්න මේ සරල රේඛාව මත ලක්ෂයක් වටා නේද මේ කෝණ ටික තියෙන්නේ. ඒතර සරල රේඛාවක් මත ලක්ෂයක් වටා එක පැත්තකින් පිහිටි කෝණ සියල්ල එකතුව අපි කියනවා පුතේ අංශක 180ක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් x එකතු කිරීම අංශක 70 එකතු කිරීම y වල අගය ඔයා හොයාගන්නවා y වල අගය අංශක 60යි. මේ තුන් දෙනාගේම එකතුව අංශක කීයක් වෙන්න ඕනේද? අංශක 180ක් වෙන්න ඕනේ. එහෙනම් මෙතනින් ඔයාලට සුළු කරන්න පුළුවන් x එකතු කිරීම 70යි 60යි කියලා කියන්නේ පුතේ මෙතනින් එනවා අංශක 130යි. එයා සමානයි අංශක 180ට. ඔන්න දැන් පුළුවන් ඔයාට මෙන්න මේ 130 අයින් කරගන්න දෙපැත්තෙන්ම 130ක් අඩු කරන්න. ඔන්න එහෙනම් මම මෙතනත් 180න් අඩු කරනවා 130ක්. එහෙනම් අපිට x වලට උත්තරයක් එනවා x සමානයි අංශක කීයක් කියලාද? x සමානයි අංශක 50යි. ඒතර මේ පේපරේ ලකුණු හම්බෙද්දි පුතේ x වලට අංශක 50 හොයන් තියනවා නම් ඔයාට හම්බෙනවා ලකුණු 1ක්. ඒ වගේම y වලට අංශක 60 අරන් තියනවා නම් ඔයාට හම්බෙනවා ලකුණු 1ක්. ඔන්න ඔයාගේ පස්වෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ගානට ලකුණු 2 හම්බෙන විදිහ. ඒතරට අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න පුළුවන්. හරි නම් හරියක් දාලා ලකුණු දාගත්තා. වීඩියෝ එක නවත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත ප්ලේ කරලා එතන ඉඳන් දිගටම බලාගෙන යන්න පුළුවන්. ඊළඟට බලන්න පුතේ අපේ දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ අපිට කියනවා අර්ධ වෘත්තයේ පරිධිය සෙන්ටිමීටර 44ක් නම් එහි විස්කම්භය සොයන්න කියලා කියනවා. මෙන්න මේ වගේ අර්ධ වෘත්තයක් තියෙනවා. ඒතකොට එතන ඇත්තටම මේ කියන්නේ චාප කොටස දිග තමයි අදහස් කරන්නේ. රයිට්? මෙන්න මේ පරිධිය අපි අදහස් කරේ. මෙතන චාප කොටස දිග. මෙන්න මේ දිග. මෙන්න මේ දිග සෙන්ටිමීටර 44යිලු. හරි. එන්නේ මේ දිග සෙන්ටිමීටර 44ක්ලු. හරිද? අර්ධ වෘත්තයක්. ඒතකොට අර්ධ වෘත්තයක් කියලා කියන්නේ අපි දන්නවා එයාගේ කේන්ද්‍ර කෝණයේ අංශක කීයක් වෙන්න ඕනේද? 180ක් වෙන්න ඕනේ. හරි. මෙයා ගහන්නේ විස්කම්භය කොච්චරක්ද කියලා අහන්නේ. එතකොට අපි දන්නවා විස්කම්භය දුන්නාම වෘත්තයක පරිධිය ගන්න සූත්‍රය මොකක්ද? විස්කම්භය දීලා තිබ්බහම වෘත්තයක පරිධිය ගන්නේ c සමානයි 5d කියන එක කෙනාගෙන්නේ.
හැබැයි මෙතන තියෙන අර්ධ වෘත්තයක්. එහෙනම් අර්ධ වෘත්තයක අපිට පරිධිය ගන්න පුළුවන් කොහොමද? c සමානයි භාගයයි phi d කියන එක නාමයි. එතකොට මෙතන දැන් අපෙන් අහන්නේ විස්කම්බේට උත්තරයක් තමයි අහන්නේ. එයාගේ පරිධිය දෙනවා. එයාගේ පරිධිය අපිට දීලා තියෙනවා. right? මම කරන්නේ මේ දෙක මාරු කරලා ලියා ගන්න. එතකොට මට ලියන්න පුළුවන් දෙකෙන් එක වතාවක් phi වලගේ මම ආදේශ කරන්නම් 7න් 22යි කියලා. වතාවක් d සමානයි c වලගේ කීයද 44යි. c කියලා කියන්නේ පරිධිය. මම එයා දානවා 44යි කියලා. දැන් බලන්න එතකොට. දැන් අපිට මොකද කරන්න පුළුවන්? අපිට පුළුවන් දැන් මෙතන අපි මේ d ට උත්තරයක් ගන්න තමයි යන්නේ. අපි යන්නේ පුතේ මෙතන මේ d කියන එක්කෙනාට උත්තරයක් ගන්න යන්නේ. අපිට පුළුවන් මේ 7 කියන එක්කෙනාවයි 2 කියන එක්කෙනාවයි අයින් කරන්න පුළුවන්. අපිට මේ 7 සහ 2 අයින් කරන්න අපි කරන්නේ මේ දෙපැත්තම 7න් සහ 2න් අපි ගුණ කරනවා. එහෙනම් මෙයාවත් මම ගුණ කරනවා 7න් සහ 2න්. ඔන්නෝම 7න් සහ 2න් ගුණ කරනවා. එතකොට මොකද වෙන්නේ? අපිට මෙතනින් 7ට 7 කැපිලා යනවා. මෙතනින් 2ට 2 කැපිලා යනවා. එතකොට මෙතනින් එන්නේ අපිට 22 වැඩි කිරීම d. 22 වතාවක් d කියන එක්කෙනා සමානයි. මෙයා සුළු කරන්න යන්න එපා. 44 ගුණ කිරීම 7 ගුණ කිරීම 2. එයා ගුණ කරන්න යන්න එපා. තියාගන්න ඕනේ. දැන් මම කරන්නේ මේ 22ට අයින් කරගන්න මොකද කරන්නේ? මම මේක 22කින් බෙදනවා. එහෙනම් මම මේ පැත්තත් මොකද කරන්නේ? 22කින් බෙදනවා. එතකොට මට මෙතනින් 22ට 22 කැපිලා ගිහිල්ලා d වලට පුතේ උත්තරයක් එනවා. d සමානයි මෙතනින් 22ට 22 ඒවා 1යි 44ට 22 ඒවා 2යි දෙවරක් 7 14යි 14 ඒවා දෙකක් කියන්නේ 28යි. එහෙනම් මෙතනින් එනවා මට d වලට උත්තරයක් 28යි කියලා. එහෙනම් අපි d කියලා ගන්නේ පුතේ විස්කම්භය. එහෙනම් මෙන්න මේ අර්ධ වෘත්තයේ විස්කම්භය අපිට එනවා සෙන්ටිමීටර් 28ක් කියලා. right? එහෙනම් ඔයාගේ මෙන්න මේක හරිනම් ඔයාට ලකුණු දෙකක් හම්බෙනවා. ඇත්තටම ඔයාලට මෙතනදී මම ලකුණු දෙන්නම් මෙන්න මෙහෙම. උත්තරයට ලකුණක් දෙන්න, ආදේශයට ලකුණක් දෙන්න. ඒ කියන්නේ යම් කෙනෙක්ගේ පිළිතුර වැරදිලා ආදේශය නිවැරදි නම් එයාට පුළුවන් ලකුණු එකක් ගන්න. right? ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. ඊළඟට බලන්න පුතේ ප්‍රශ්න අංක 3 ABC ත්‍රිකෝණයේ AB කියන එක්කෙනා AC ට සමානයිලු. එහෙනම් බලන්න අපිට රූපේ දත්ත ලකුණු කරලා නැහැ. අපි දත්ත ලකුණු කරගන්න ඕනේ. AB කියන පාදය AC පාදයට සමානයි. මම එන ලකුණු කරනවා. AB කියන්නේ මෙන්න මෙයා. AC කියන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ AB පාදයේ විශාලත්වය AC පාදයේ විශාලත්වයට සමානයි. එහෙම කියලා අපිට කියනවා ABC කෝණයේ විශාලත්වය සොයන්න. මෙන්න මෙයාගේ විශාලත්වය හොයන්න කියලා කියන්නේ. ABC විශාලත්වය තමයි අහන්නේ. හරි. ABC කෝණයේ විශාලත්වය අපෙන් අහනවා. දැන් අපි බලමු උත්තරයක් ගන්න. දැන් අපිට පේනවා මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි. අපි දන්නවා ත්‍රිකෝණයක පුතේ පාද දෙකක් සමානයි නම් එම සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ පාදයට සම්මුඛ කෝණ වෙන්නේ මෙන්න මෙයා. මේ පාදයට සම්මුඛ කෝණ වෙන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි. මං එහෙනම් මෙයා x කියලා හිතුවොත් මේ කෝණයේ විශාලත්වයක් කවුරු වෙන්න ඕනේද? x වෙන්න ඕනේනේ. මට යාවත් x කියලා ගන්න පුළුවන් නේ. මොකක්ද හේතුව? සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. දැන් මට පේනවා මෙතන තියෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක විශාලත්ව එකතුව කීයක් වෙනවද? අංශක 180ක් වෙනවා. එහෙනම් මට පුළුවන් මෙතනින් ලියන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයික අංශක 180ක් නිසා x එකතු කිරීම අංශක 50 මේ තුන් දෙනාගේම එකතුව 180ට සමානයි. ඔහොම ලියන්න පුළුවන්. එතකොට මෙතනින් එනවා x එකතු කිරීම x කියලා කියන්නේ 2x එකතු කිරීම අංශක 50 එයා සමානයි අංශක 180ට. එහෙනම් අපිට පුළුවන් මෙතනින් 2x ට උත්තරයක් ගන්න. අපි මොකද කරන්නේ? 180න් අපි 50ක් අඩු කරනවා. 180න් 50ක් අඩු කරනවා. 180න් 50ක් අඩු කරාම අපිට උත්තරයක් එනවා අංශක 130යි. ඒ කියන්නේ 2x කියන එක්කෙනා අංශක 130යි කියලා එනවා. අපි එහෙනම් x ට උත්තරයක් ගන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. 2ට 2 කැපිලා ගිහිල්ලා x සමානයි
අපිට අගයක් එනවා අංශක 65යි කියන. එහෙනම් x කියලා කියන්නේ ABC කෝණයේ විශාලත්වය. එයා අපිට ලියන්න පුළුවන් කොච්චරක් කියලාද? අංශක 65ක් කියලා. ඔන්න එහෙනම් ප්‍රශ්නාංක 3ට උත්තරේ. right? එතකොට අපිට එනවා ABC කෝණයේ විශාලත්වය අංශක 65යි. ඔයාගේ උත්තරේ හරිනම් ඔයාට ලකුණු 2ක් හම්බෙනවා. උත්තරේ හරිනම් ඔයාට හම්බෙනවා ලකුණු 2ක්. ගන්න පුතේ ප්‍රශ්නාංක 4 2 3 6 කියන සංඛ්‍යා ත්‍රිත්වයේ කුඩා පොදු ගුණාකාරය අහන. මේ සංඛ්‍යා ත්‍රිත්වයේ කුඩාම පොදු ගුණාකාරය අහන. එතකොට අපිට මොකද කරන්න පුළුවන්? මේ වගේ සංඛ්‍යා ත්‍රිත්වයක් දුන්නාම අපි මෙයාලව ප්‍රථමක සාධක වලින් බෙදමු. මේ තුන් දෙනාම බෙදෙන ප්‍රථමක සාධකයක් නැහැ. අපි එහෙනම් මෙතනින් දෙන්නෙක් බෙදෙන ප්‍රථමක සාධකයෙන් බෙදමු. මේ 2යි 6යි මට බෙදන්න පුළුවන් දෙකේ. 2 දෙකෙන් බෙදුවා 1යි. 3 බෙදෙන්නේ නැහැ මං එයා වෙහිමම ලිව්වා. 6 කියන එක්කෙනා දෙකෙන් බෙදනවා. එතකොට මට එනවා 3ක්. ඊළඟට බලනවා දැන් මෙයා බෙදලා ඉවරයි. මේ දෙන්නා බෙදන්න පුළුවන් අපිට කාගෙන්ද 3 කියන ප්‍රථමක සාධකයෙන් බෙදන්න පුළුවන්. එහෙනම් එයා බෙදන්දි මොකද වෙන්නේ? 1යි 3 3ෙන් බෙදුවා 1යි 3 3ෙන් බෙදුවා 1යි. ඔන්න ඔය විදිහටම පිළිතුර එක වෙනකම් බෙදාගෙන ගියා. දැන් එහෙනම් මම මෙතන මෙයා බෙදුවා නේද? 2 සහ 3ෙන්. මම මෙයා බෙදුවේ 2ෙනුයි 3ෙනුයි බෙදුවේ. මට එහෙනම් මෙයාගේ කුඩා පොදු ගුණාකාරය ලියන්න පුළුවන් මෙන්න මේ බෙදපු සංඛ්‍යා දෙක ගුණ කරලා. ඒ කියන්නේ 2 සහ 3 කියන එක්කෙනා ගුණ කරා නම් මට පුළුවන් කුඩා පොදු ගුණාකාරය ගන්න. එහෙනම් 2යි 3යි ගුණ කරාම මට උත්තරයක් එනවා 6ක් කියලා. එහෙනම් 2 3 6 කියන සංඛ්‍යා ත්‍රිත්වයේ කුඩා පොදු ගුණාකාරය මට ලැබෙනවා කීය කියලාද? 6 කියලා ලැබෙනවා. එහෙනම් ඔයා උත්තරේ 6ක් අරන් තියෙනවා නම් ඔයාට හම්බෙනවා ලකුණු 2ක්. ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 තියෙනවා දර්ශක සුළු කිරීමක්. මෙයා සුළු කරන්න කියලා තියෙන්නේ. අපි දන්නවා මෙතන අපි තියරි මතක් කරොත් පාද සමාන බල ගුණ කිරීමක් තිබ්බොත් පාද සමාන බල ගුණ කිරීමක් කරන්න තිබ්බොත් අපි මොකද කරන්නේ? පාදයේ තියාගෙන බල දෙක එකතු කරනවානේ. ඒ වගේම පාද සමාන බල බෙදීමක් තිබ්බොත් මොකද කරන්නේ? පාදය එලෙස තබාගෙන දර්ශක දෙක අඩු කිරීමක් කරන්න ඕනේ. එහෙනම් අපිට ඔන්න ඔය සිද්ධාන්ත දෙක තමයි මෙතනදී භාවිතා කරන්න වෙන්නේ. ඉතින් උඩ x කියන පාදයේ තියෙන තුන් දෙනෙක් ඉන්නවා බල ටිකක් ගුණ කරන්න. එහෙනම් අපි මොකද කරන්නේ? අපිට පුළුවන් x කියන එක්කෙනා තියාගෙන එයාගේ දර්ශක ටික නැත්තම් බල ටික එකතු කරන්න පුළුවන්. 5 කියන එක්කෙනාට එකතු කරනවා 7. එයාට එකතු කරනවා කාවද? ඍණ 2 කියන එක්කෙනා. ඉරෙන් යට ඉන්නවා x ගේ 8 වෙනි බලය. දැන් මෙයා සුළු කරනවා. දැන් ඉරෙන් උඩ සුළු කරනවා. කවුද එන්න බලමු? x ඉන්නවා 5යි 7යි එකතු කරාම 12යි. 12ට ඍණ 2ක් එකතු කරාම එන්නේ x ගේ 10 වෙනි බලය කියලා. එහෙනම් එතනින් එනවා x ගේ 10 වෙනි බලය. එයා බෙදීම කීයක් කියලා දෙන්නේ? x ගේ 8 වෙනි බලය කියලා එන්නේ. ඔන්න එහෙනම් පාද සමාන බල බෙදීමක්. එහෙනම් අපි මොකද කරන්නේ? x කියන පාදයේ තියාගෙන 10න් 8ක් මොකද කරන්නේ? අඩු කරමු. එතකොට 10න් 8ක් අඩු කරාම අපිට එනවා උත්තරේ කීයක් කියලාද? x ගේ දෙවෙනි බලයක් කියලා එනවා. එහෙනම් ඔන්න අපිට එනවා උත්තරේ x ගේ දෙවෙනි බලයක් කියලා. එතකොට මේක හරිනම් ඔයාට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඇත්තටම ලකුණු දෙක හම්බෙදි මේ මැද සුළු කිරීම දාලා තියෙනවා නම් පියවර ටිකක් තියෙනවා නම් පියවර හරිනම් ඒත් ඔයාට එක ලකුණක් හරි ගන්න පුළුවන් මෙතනදී. ඊළඟට බලන්න පුතේ ප්‍රශ්නාංක 6 සාධක හොයන්න කියලා දීලා තියෙනවා x වර්ග ධන 8x ධන 15. එතකොට මෙතන තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ඔයාට සාධක වලට වෙන් කරන්න කියලා තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? අපි බලමු ලේසි ක්‍රමයකින්. මම මේ වර්ග පදය සහ නියත පදේ ගුණ කරනවා. මේ දෙන්නව ගුණ කරනවා. ඒ දෙන්න ගුණ කරාම මට එන්නේ x වර්ගය 15න් ගුණ කරාම එන්නේ 15y x වර්ගයක්. මොන 15y x වර්ගයක්ද? ධන 15y x වර්ගයක්. ඒ කියන්නේ මට මෙතනින් එන ගුණිතය පුතේ ධන උත්තරයක් එන්නේ. ගුණිතය ධනාගයක් එන්නේ. දැන් එහෙනම් මම බලනවා ගුණිතය ධනාගයක් හැදෙන්න ඕනේ. ධන 15ක් හැදෙන්නත් ඕනේ. ඒ වගේම මැද පදය සුළු වෙලා ධන 8ක් හැදෙන්නත් ඕනේ. කාවද ගන්න පුළුවන්. එකතු වෙලා 15ක් ගුණ වෙලා 15ක් හැදෙන්නත් ඕනේ. එකතු වීමෙන් 8ක් හැදෙන්නත් ඕනේ.
එහෙනම් මට ගන්න පුළුවන් මෙතනින් 5x කියන එක්කෙනාවයි 3x කියන එක්කෙනාවයි ගන්න පුළුවන්. 5 වරක් 3 15යි 5යි 3යි එකතු කරාම 8ක් හැදෙනවා. ප්‍රශ්නයක් නැහැ. ගුණිතය ධන කියන්නේ මේ දෙන්නම ධන වෙන්නත් පුළුවන්. ඒ දෙන්නම ඍණ වෙන්නත් පුළුවන්. හැබැයි මැද පදයේ ධන නිසා මට ගන්න වෙන්නේ ධනාගයන් ටික විතරයි. එහෙනම් මට මේ ධන 8x කියන එක්කෙනා ලියන්න පුළුවන් කොහොමද? x වර්ගය ධන 5x ධන 3x ධන 15 කියලා ලියන්න පුළුවන්. මෙයා ලියන්න පුළුවන් x වර්ගය ධන 5x ධන 3x ධන 15. මේ ධන 8x වෙනත් විදිහකට ලියාගත්තා. දැන් අපිට පද 4ක් තියෙනවා. එහෙනම් පද 4ක් තියෙනකොට මම කරන්නේ මෙතනින් පද දෙක ගන්න. පද දෙක ගන්න. ඒ පද දෙක අරගෙන මම මොකද කරන්නේ? ඒගොල්ලන්ව සාධක වලට වෙන් කරනවා. මේ දෙන්නගෙන් පොදු සාධකයක් ගන්නවා. මේ දෙන්නගේ පොදු සාධකය x. x වර්ගයෙන් x ගත්තාම x ඉතුරුයි. ධන 5යි x ගෙන් x ගත්තාම ධන 5ක් ඉතුරුයි. මේ දෙන්නගෙන් පොදු සාධකයක් ගන්නවා ධන 3 කියන එක්කෙනා. එතකොට මෙතනින් ධන x ඉතුරුයි. මෙතනින් ධන 5ක් ඉතුරු වෙනවා. එහෙනම් x ධන 5 කියන සාධකය පුළුවන් මට දැන් සාධකයක් විදිහට ඉවතට ගන්න. එතකොට මෙතනින් ඉතුරු වෙනවා x කියලා සාධකයක්, මෙතනින් ඉතුරු වෙනවා ධන 3 කියලා සාධකයක්. එහෙනම් ඔන්න x වර්ගය ධන 8x ධන 15 කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සාධක වලට වෙන් කරාම අපිට එනවා x ධන 5 වතාවක් x ධන 3 කියලා. ඔන්න එහෙනම් අපේ 6 වෙනි ගාන. ඒතර වාගේ මේ ගානත් නිවැරදි නම් ඔයාට හම්බ වෙනවා ලකුණු 2ක්. හරි. ප්‍රශ්නාංක 7 බලන්න පුතේ. 100%ක මාසික සුළු පොලියට රුපියල් 8000ක් ණයටගත් අයෙක් මාස 8කදී ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු පොලිය කොපමණද? 100%ක මාසික සුළු පොලියට තමයි මෙයා රුපියල් 8000 ණයට ගන්න. එහෙනම් අපිට පුළුවන් එක මාසයකට පොලිය හොයන්න. මාසකට පොලිය හොයන්න පුළුවන්. අපිට කොහොමද මාසකට පොලිය ගන්න පුළුවන්? එයා ණයට ගන්න මුදල. එයා ණයට ගන්නවා කොච්චරක්ද? රුපියල් 8000ක් එයා ණයට ගන්නවා. අන්න එයා ණයට ගන්න මුදල අපිට පුළුවන් ගුණ කරන්න මාසික පොලි අනුපාතිකයෙන්. මාසික පොලි අනුපාතිකයේ 105යි. අපි එහෙනම් මෙයා ගුණ කරනවා කාගෙන්ද? 100න් 5 කියන එක්කෙනානේ. මාසකට පොලි ඔය ණයට ගත්ත මුදල මාසික පොලි අනුපාතිකයෙන් මොකද කරන්න තියෙන්නේ? ගුණ කරන්න තියෙන්නේ. අපි ගුණ කරමු. මෙතනින් බිංදු දෙකට බිංදු දෙකක් කපන්න පුළුවන්. එහෙනම් අපිට මෙතනින් උත්තරයක් එනවා 5 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 5 40යි. එහෙනම් ඔන්න එනවා එක මාසයකට පොලිය රුපියල් 400ක් කියලා. 8000 105න් ගුණ කරා අපිට ඔන්න එක මාසයකට පොලිය එනවා රුපියල් 400ක් කියලා. හරි. දැන් අපෙන් අහන්නේ මාස 8කදී ණයෙන් නිදහස් වෙන්න කොච්චරක් ගෙවන්න ඕනද කියලා. එතකොට මේක සුළු පොලියට නරන් දියන්නේ. එහෙනම් රුපියල් 400යි මාසයකට පොලිය අපි යා ගුණ කරනවා මාස ගණන කීයද 8න්. එහෙනම් 400 8න් ගුණ කරාම අපිට උත්තරයක් එනවා කීයක් කියලාද? රුපියල් 3200ක් කියලා. ඔන්න එහෙනම් එයා මාස 8කදී ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕන මුළු පොලිය අපෙන් අහන්නේ මුළු පොලිය රුපියල් 3200ක්. එතකොට ලකුණු හම්බෙන්නේ මෙයාට ලකුණක් හම්බෙනවා 400 ගත්තට මේ 3200 ගත්තාම තව ලකුණක් හම්බෙනවා. ඔයා එකපාර අරන් තියනවා නම් 3200 ඔයාට ලකුණු දෙක ගන්න පුළුවන්. right? පුතේ ප්‍රශ්නාංක 8 පැත්තක දිග සෙන්ටිමීටර් 10ක්ද පළල සෙන්ටිමීටර් 8ක්ද උස සෙන්ටිමීටර් 6ක්ද වන භාජනයක ධාරිතාව ලීටර් වලින් සොයන්න කියලා කියනවා. දිග සෙන්ටිමීටර් 10යි පළල සෙන්ටිමීටර් 8යි උස සෙන්ටිමීටර් 6ක් වෙච්ච භාජනයක් තියෙනවා මෙන්න මේ වගේ. ඝනකාභ හැඩදි භාජනයක් තියෙනවා. මෙයාගේ ධාරිතාවය ලීටර් වලින් හොයන්න කියලා කියන්නේ. ඒතර ධාරිතාවය කියලා කියන්නේ මේ භාජනයට අල්ලන උපරිම ද්‍රව ප්‍රමාණයනේ. ඒතර අපි මෙයාගේ ධාරිතාවය හොයන්න කලින් අපිට මෙයාගේ පරිමාව හොයාගන්න වෙනවා. එයාගේ පරිමාව හොයාගන්න වෙනවා මුලින්ම. අපිට පුළුවන් එයාගේ පරිමාව ගන්න කොහොමද?
එයාගේ දිග පළල සහ උස කියන තුන් දෙනා මොකද කරන්න තියෙන්නේ? ಗುಣ කරන්න තියෙන්නේ. දිගයි පළලයි උසයි ಗುಣ කරන්න තියෙන්නේ. අපි ಗುಣ කරමු. එතකොට අපිට එනවා සෙන්ටිමීටර් 10 ಗುಣ කිරීම සෙන්ටිමීටර් 8 ಗುಣ කිරීම සෙන්ටිමීටර් 6. දිග පළල උස තුන් දෙනා ಗುಣ කරා. එතකොට අපිට මෙතනින් එනවා 10 වරක් 8 80යි 86න් ಗುಣ කරනවා. එතකොට අපිට එන්නේ කීයක්ද? 480යි ඝන සෙන්ටිමීටර්. අපිට එතනින් එනවා කීයක් කියලාද? ඝන සෙන්ටිමීටර් 480ක් එනවා. දැන් අපෙන් හැබැයි මේක අහන්නේ ලීටර් වලින් අහන්නේ. අපි දන්න සම්බන්ධතාවය මොකක්ද? අපි දන්නවා ඝන සෙන්ටිමීටර් එකක් කියලා කියන්නේ මිලිලීටර් එකක් පුතේ. ඝන සෙන්ටිමීටර් එකක් කියලා කියන්නේ කොච්චරක්ද? ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර් එකයි. එහෙනම් ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර් එකක් නම් ඝන සෙන්ටිමීටර් 80ක් කොච්චරක් වෙනවද? එයා මිලිලීටර් 80ක් 480ක් වෙන්නේ. ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර් එකක් නම් ඝන සෙන්ටිමීටර් 480ක් මිලිලීටර් 480ක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ භාජනයේ ධාරිතාවය මිලිලීටර් වලින් නම් මිලිලීටර් 480. හැබැයි අපිට මේක උත්තරේ අහන්නේ කාගෙන්ද? උත්තරේ අහන්නේ ලීටර් වලින්. අපි එහෙනම් මෙතනදි මොකද කරන්නේ? මේ මිලිලීටර් ප්‍රමාණය ලීටර් කරන්න අපි මෙයා 1000න් බෙදනවා. එහෙනම් 480 1000න් බෙදුවාම අපිට උත්තරයක් එනවා 0.48යි ලීටර් කියලා. ඔන්න අපිට උත්තරයක් එනවා 0.48යි ලීටර් කියලා. එහෙනම් මෙයාගේ ධාරිතාවය ලීටර් 0.48යි. උත්තරේ හරිනම් ලකුණු 2යි. නැත්තම් මේකට ලකුණක් හම්බ වෙනවා. ඔයා මේ පරිමාව හොයලා තියෙනවා නම් ඔයාට ලකුණක් හම්බ වෙනවා. රයිට්? අවසාන උත්තරේ වැරදුනත් ඝන සෙන්ටිමීටර 480 අරන් තියෙනවා නම් ඔයාට ලකුණක් හම්බ වෙනවා. කෙසේ හෝ අවසාන උත්තරේ නිවැරදි නම් සම්පූර්ණ ලකුණු දෙක ගන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්නාංක 9 4x වර්ග ඍණ 1 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණය විසඳන්න කියලා කියනවා. එතකොට පුතේ මේ වර්ග සමීකරණය විසඳද්දී අපි මුලින් බලනවා මේ වර්ගජ සමීකරණය සාධක වලට වෙන් කරන්න පුළුවන්ද? මේ වර්ගජ කොටස අපිට බලනවා අපි සාධක වලට වෙන් කරන්න පුළුවන්ද? අපිට සාධක වලට වෙන් කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් පොදු සාධක වෙන් කිරීම, අනිත් එක්කෙනා වර්ග දෙකක අන්තරය, අනිත් එක්කෙනා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක. මෙතන පොදු සාධකයක් පේන්නත් නැහැ. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයකුත් නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ කවුද? වර්ග දෙකක අන්තරයක්. බලන්න මෙතන මේ 4 කියන එක්කෙනා මට ලියන්න පුළුවන් 2 වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉන්නේ 2 වර්ගය x වර්ගය ඍණ 1 කියන එක්කෙනා ලියන්න පුළුවන් 1 වර්ගය කියලා ලියන්න පුළුවන්. එයා සමානයි බිඳුවයි. දැන් මට මෙන්න මෙයාව ලියන්න පුළුවන් 2x කියන සම්පූර්ණ එක්කෙනාගේ වර්ගය කියලා ලියන්න පුළුවන්. ඍණ මෙතනින් ඉන්නවා 1 වර්ගය. එයා සමානයි බිඳුවයි. ඔන්න වර්ග දෙකක් තියෙනවා. එහෙනම් වර්ග දෙකක් තියෙනවා නම් මොකද වෙන්නේ? අපිට එකක් ලියන්න පුළුවන් කොහොමද? එකක් ලියන්න පුළුවන් 2x අඩු කිරීම එක කියලා. අනෙක් සාධකය ලියන්න පුළුවන් 2x එකතු කිරීම එක කියලා. එයා සමානයි බිඳුවයි. ඔන්න ඔහම ලියන්න පුළුවන්. දැන් බලන්න සාධක දෙකක ගුණිතය බිඳුවයි. සාධක දෙකක් තියෙනවා. මේ සාධක දෙකේ ගුණිතය බිඳුවක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම එක් සාධකයේ බිඳුවට සමාන කරලා. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් 2x ඍණ 1 කියන සාධකයේ සමානයි බිඳුව හෝ එහෙම නැත්නම් මට ලියන්න පුළුවන් 2x එකතු කිරීම එක කියන එක්කෙනා සමානයි බිඳුවයි කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. ඊළඟට දැන් මොකද කරන්නේ? දැන් මෙතන තියෙන සරල සමීකරණයක් නේ. අපිට පුළුවන් මේ ඍණ 1 එහා පැත්තට දාන්න. එතකොට මෙතනින් එනවා මට 2x සමානයි 1යි. x වලට උත්තරයක් ගන්න දෙපැත්තම දෙකෙන් බෙදා ගන්නම් මං. එහෙනම් මට මෙතනින් එනවා x සමානයි කීයක් කියලාද? x සමානයි භාගයක් කියලා එනවා. එහෙම හෝ මෙතනින් අපි මෙයා සුළු කරගත්තොත් මොකද වෙන්නේ? මෙතනින් ධන 1 එහා පැත්තට දාගත්තාම එනවා 2x සමානයි ඍණ 1ක්. දැන් මම දෙපැත්තම දෙකෙන් බෙදන්නම්. එහෙනම් දෙකට දෙක කැපිලා ගිහිල්ලා මෙතනින් එනවා x සමානයි කීයක්ද? x සමානයි ඍණ භාගයක් කියලා. හරි. ඔන්න එහෙනම් මෙන්න මේ සමීකරණය විසඳුවාම අපිට උත්තර ආපු විදිය. එතකොට මෙතනදී ඔයාගේ මේ උත්තර හරිනම් ලකුණු 1යි. හරි.
අවසානයේ කෙසේ හෝ හරන ලකුණු දෙක හම්බ වෙනවා. ඔයා මෙතන මෙයා සාධක වලට වෙන් කරාම ලකුණක් හම්බ වෙනවා. රයිට්? යම් කෙනෙක්ගේ අවසාන උත්තරේ නැතත් මෙතන සාධක වෙන් කිරීම නිවැරදි නම් ලකුණක් හම්බ වෙනවා. අවසාන උත්තරේ හරන සම්පූර්ණ ලකුණු දෙක හම්බ වෙනවා. අන්න ප්‍රශ්නාංක 10 වර්ගමූල 20 හි අගය පළමු සන්නිකර්ෂණයෙන් හොයන්න කියලා කියනවා. එතන මේ වර්ගමූල 20 අගය අපි පළමු සන්නිකර්ෂණයෙන් හොයන්න යන්නේ. දැන් අපි මොකද කරන්නේ? අපි හොයමු. අපි බලනවා මේ වර්ගමූල 20. හරිද? මෙයා ඉන්නේ මොන පූර්ණ වර්ග දෙක අතරද? ඒතර පූර්ණ වර්ගයක් කියලා කියන්නේ සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙම ගුණ කරාම ලැබෙන පූර්ණ වර්ගයක්. එතකොට අපිට පැහැදිලි වෙනවා මෙයා ඉන්නේ 16 සහ 25 කියන පූර්ණ වර්ග දෙක අතරනේ. 20 කියන එක්කෙනා ඉන්නේ 16 සහ 25 කියන පූර්ණ වර්ග දෙක අතර. එතකොට අපි දන්නවා 16 වර්ගමූලය නම් 4යි 25 වර්ගමූලය නම් 5යි. ඒ කියන්නේ 20 වර්ගමූලය අනිවාර්යෙන්ම 4යි දශම ගාණක් වෙන්න ඕනේ. දැන් අපි ඒක එකපාර අපිට හිතා ගන්න බැරි නිසා අපිට 4.1 සිට 4.9 දක්වා ඕනම එක්කෙනෙක්ව ගන්න පුළුවන්. හැබැයි අපි ඔක්කොම try කරන්නේ නෑනේ. මම දැන් පොඩ්ඩක් බලනවා. මෙතන තියෙනවා ગેප් එක 4ක්. මෙතනින් තියෙනවා ગેප් එක 5ක්. ඒ කියන්නේ මට පොඩ්ඩක් පැහැදිලි මේ 20 වර්ගමූලය 16ට පොඩ්ඩක් ආසන්නයි. හරි මැදින් 16ට පොඩ්ඩක් ආසන්නයි. මම එහෙනම් කරන්නේ 4ට 4.5 තියෙනවනේ. 4.5 අතර අගයන්නේ 4.5 තමයි හරි මැද නිකන්. මම නිකන් 4.4 වගේ අගයක් අරගෙන try කරනවා. 4.4 වගේ කෙනා අරගෙන 4.4ෙන් ಗುಣ කරලා බලනවා. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. 4 වරක් 4 16න් 6යි එකක් ඉතුරුයි. 4 වරක් 4 16යි 1යි 17යි. අගට බිඳුවක් දැම්ම 4 වරක් 4 16න් 6යි එකක් ඉතුරුයි. 4 වරක් 4 16 1යි 17යි. මෙතනින් එනවා 6යි 7යි 6යි 13න් 3යි එකක් ඉතුරුයි. මෙතනින් 9යි මෙතනින් 1යි. ඒ කියන්නේ අපිට මෙතනින් උත්තරයක් එනවා 4.4 කියන එක කෙනා වර්ග කරාම කීයක් කියලාද? 19.36ක් කියලා එනවා. අපිට ඕනේ 20. right? අපි එහෙනම් ඊළඟ එක්කෙනාටත් යනවා. කවුද ඊළඟ එක්කෙනා? ඊළඟ එක්කෙනා 4.5. අපි 4.5 අරන් try කරනවා. 4.5 4.5න් ගුණ කරනවා. 5 වරක් 5 25න් 5යි දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි 2යි 22යි. අගට බිඳුවක් දාලා 4ෙන් ගුණ කරනවා. 4 වරක් 5 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි. 4 වරක් 4 16යි 2යි 18යි. දැන් මේ ටික එකතු කරාම මෙතනින් එනවා 5යි 2යි බිඳුවයි 2යි. ඒ කියන්නේ මෙතනින් එනවා 20.25. ඔන්න අපි එහෙනම් 20ට වඩා අඩු එක්කෙනෙකුත් ඉන්නවා වැඩි එක්කෙනෙකුත් ඉන්නවා. දැන් අපි බලනවා මේගොල්ලන්ගෙන් ગેප් එක. ඒ කියන්නේ මෙතන වෙනස බලනවා. කොච්චරක් වෙනසක් තියෙනවද? මම කරන්නේ 20න් අඩු කරලා බලනවා. කීයක්ද? 19.36. 20න් 19.36ක් අඩු කරලා බලන්න. එතකොට මට එතනින් එනවා කීයක් කියලාද? 0.64ක වෙනසක් තියෙනවා මෙතන. 19.36 සහ 20 අතර තියෙනවා 0.64ක වෙනසක්. ඊළඟට 20.25න් මම අඩු කරලා බලනවා 20ක්. එතකොට මට එතනින් එනවා එතන තියෙනවා ગેප් එක 0.25. ඒ කියන්නේ මට පැහැදිලි ગેප් එක අඩු මෙතන. ગેප් එක අඩු මෙතන. එහෙනම් මට වර්ගමූල 20 අගේ විදිහට ගන්න වෙන්නේ කාගේ අගේද? 20.25 කියන එක්කෙනාගේ වර්ගමූලය. වර්ගමූල 20 අගේ විදිහට මට ගන්න වෙන්නේ කාවද? 20.25 කියන එක්කෙනාගේ වර්ගමූලය අගේ. එතකොට 20.25 වර්ගමූලය කීයද? 4.5යි. එහෙනම් මම වර්ගමූල 20 අගේ විදිහට පළමු සන්නිකර්ෂණයට ගන්නේ කීයද? 4.5 කියන එක්කෙනා. එහෙනම් ඔයා මෙන්න මේ 4.5 අරන් තියෙනවා නම් ඔයාට ලකුණු දෙකක් හම්බ වෙනවා. දැන් ඇත්තටම ගොඩක් වෙලාවට පේපර්ස් වල තියෙන්නේ වර්ගමූල 20 පළමු සන්නිකර්ෂණ සඳහා අගයක් විය හැකියි කියලා අගයන් 4ක් විතර දෙනවා. ඔයාට හරි එක්කෙනාට ඉරක් ගහන්න තමයි ගොඩක් වෙලාවට එන්නේ. මෙව හොයන්න එනවා අඩුයි. ගොඩක් වෙලාවට එන්නේ හරි එක්කෙනා රවුම් කරන්න හරි ඉරක් ගහන්න කියලා හරි තමයි එන්නේ. right? එහෙනම් ඔන්න උත්තරේ 4.5. ඊළඟට බලන්න පුතේ ප්‍රශ්නාංක 11. 5x ඍණ 3y සමානයි 7යි 4y ඍණ 4x සමානයි 3යි නම් මෙම සමීකරණ යුගලය විසඳීමෙන් තොරව x ධන y ගේ අගය හොයන්න කියලා කියනවා. මේ සමීකරණ දෙක විසඳන්නේ නැතුව x ධන y ට අගයක් ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ
අපි මේක වෙන වෙනම සමගාමී සමීකරණ විදිහට අරගෙන x ට අගයක් අරගෙන y ට අගයක් ගන්න එපා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. දැන් අපි මොකද කරන්නේ? මම කෙලින්ම මේ සමීකරණ දෙක එකතු කරන්න. මම මේ සමීකරණ දෙක කෙලින්ම එකතු කරලා බලනවා. එතන බලන්න 5x ඍණ 3y එකතු කිරීම 4y ඍණ 4x. කොහොමද සෙට් වෙන්නේ? මම ලියන්නම් නිකන් පැහැදිලි වෙන්න හින්දා ලියන්නම්. ඒක ලියන්න ඕනත් නෑ ඇත්තටම. 5x ඍණ 3y එයාට එකතු කරනවා 4y ඍණ 4x. එයා සමානයි 7 එකතු කිරීම 3. දැන් බලන්න. 5x ගෙන් 4x කියන එක කෙනා අඩු වෙනවා. 5x ගෙන් 4x අඩු කරාම කවුද එන්නේ? x. ඍණ 3y ධන 4y කියන්නේ එතනින් එන්නේ කවුද? ධන y. එහෙනම් x ධන y සමානයි 7යි 3යි. උත්තරයක් එනවා කීයයි කියලාද? 7යි 3යි කියන්නේ 10යි. ඔන්න එහෙනම් අපි මෙයා විසඳන්න නැතුව කෙලින්ම x ධන y ට අපි උත්තරයක් ගත්තා. x ධන y කියන එක කෙනා කීයයි කියලාද? එයා 10යි කියලා. ඔන්න ඉතින් එයා 10 අරන් තියනවා නම් ඔයාට හම්බෙනවා ලකුණු දෙකක්. ඊළඟට බලන්න පුතේ ප්‍රශ්නාංක 12. ප්‍රශ්නාංක 12 කියනවා අරය සෙන්ටිමීටර් 7ක් වූ සිලින්ඩරාකාර තල පෘෂ්ඨ කොටස් වල වර්ගඵලය සොයන්න කියලා. මෙන්න මේ සිලින්ඩරයක තල පෘෂ්ඨ කොටස් වල වර්ගඵලය තමයි අහන්නේ. එතකොට බලන්න මේ සිලින්ඩරයක තල පෘෂ්ඨ කීයක් තියෙනවද? එයාගේ තල පෘෂ්ඨ දෙකක් සහ වක්‍ර පෘෂ්ඨ දෙකක් තියෙනවා. එතකොට මෙයාගේ තල පෘෂ්ඨ කොටස් වල වර්ගඵලය ගන්නේ කොහොමද? දැන් මෙයාගේ තල පෘෂ්ඨයක් විදිහට සෙට් වෙන්නේ අපිට මේ උඩින් තියෙන වෘත්තාකාර හැඩයයි යටින් තියෙන වෘත්තාකාර හැඩයයිනේ. එතකොට අපිට මේ වෘත්තයක වර්ගඵලය ගත්තා නම් හරිනේ. වෘත්තයක වර්ගඵලය ගන්නේ 5r වර්ගය. ඒ වගේ පෘෂ්ඨ දෙකක් තියෙනවා කියන්නේ එහෙනම් තල පෘෂ්ඨ වල වර්ගඵලය ගන්න පුළුවන් අපිට කාගෙන්ද? 2යි 5r වර්ගය. එකක ගන්න නම් 5r වර්ගයෙන් දෙකක ගන්න නිසා අපි යා දෙකෙන් ගුණ කරා. එහෙනම් අපිට පුළුවන් දැන් සුළු කරන්න දෙක වතාවක් 5 වලාගේ 7න් 22යි r කියන්නේ අරය එයාගේ අරය තල පෘෂ්ඨයේ කරය සෙන්ටිමීටර් 7යි එයා ගුණ කරනවා සෙන්ටිමීටර් 7ෙන්. එහෙනම් මෙතනින් 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි කියලා සුළු වෙනවා. දෙවරක් 22 අපිට එනවා 44ක් 44 ඔයා ගුණ කරන්න ඕනේ 7ෙන්. එහෙනම් අපිට උත්තරයක් එනවා කීයයි කියලාද? 7 වරක් 4 28යි 2යි 30යි අපිට එනවා තල පෘෂ්ඨ කොටස් වල වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 308ක් කියලා. ඒතර ලකුණු හම්බෙද්දී ඔයාට මේක ආදේශයට ලකුණක් හම්බ වෙනවා. ඔයාගේ පිළිතුර නිවැරදි නම් ඔයාට තව ලකුණක් හම්බ වෙනවා. ඔන්න ප්‍රශ්නාංක 12ට ලකුණු හම්බ වෙන විදිය. හරි. බලන්න ප්‍රශ්නාංක 13. ප්‍රශ්නාංක 13 කියනවා 1 සිට 6 තෙක් අංක යෙදූ ධනකාකාර ධාතු කැටයක් ගැන ක්‍රීඩා කිරීමේදී වර්ග සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් A නම් PA සොයන්න. දැන් බලන්න ධාතු කැටයක් උඩ දාන්නේ. එහෙනම් ධාතු කැටයක් උඩ දැම්මම නියති අවකාශ කවුද? මේවා ලියන්න ඕනේ නැහැ. මම පැහැදිලි කරන්න ලියන්නම්. 1 2 3 4 5 6. ඒ කියන්නේ ධාතු කැටයක් උඩ දැම්මම ලැබෙන්න පුළුවන් නියති අවකාශය මම ලිව්වොත් මට ලියන්න පුළුවන් 1 2 3 4 5 6 කියලා ලියන්න පුළුවන්. නේද? එහෙනම් මම මෙතනින් ලිව්වොත් ns කියන එක කෙනා. ඒ කියන්නේ නියති අවකාශයේ අවයව ගාන කීයද? එයාගේ අවයව ගාන 6යි. නියති අවකාශයේ අවයව ගාන 6යි. දැන් අපිට මේගොල්ලෝ කියන්නේ කැපිටල් A කියලා සිද්ධියක්. මේ කැපිටල් A සිද්ධිය මොකද්ද තියෙන විශේෂත්වය? එයා ඇවිල්ලා වර්ග සංඛ්‍යාවක් ලැබීම. එතකොට ධාතු කැටයක් උඩ දැම්මහම ලැබෙන්න පුළුවන් වර්ග සංඛ්‍යා තියෙන්නේ මොනවද? 1 සහ 4 විතරයි. එහෙනම් A කුලකයේ අවයව ගාන කීයද? කැපිටල් A කුලකයේ අවයව ගාන කීයද? 2යි. ඔන්න අපෙන් අහනවා කැපිටල් A සිදුවීමේ සම්භාවීතාව. එහෙනම් යම් සිද්ධියක් සිදුවීමේ සම්භාවීතාව කියලා කියන්නේ ඒ සිද්ධියේ තියෙන අවයව ගාන අපි බෙදන්න ඕනේ කාගෙන්ද? නියති අවකාශයේ තියෙන අවයව ගානින්. එතකොට මෙතන කැපිටල් A සිද්ධියේ අවයව දෙකක් තිබ්බා. නියති අවකාශයේ අවයව 6ක් තිබ්බා. එහෙනම් එයාගේ සම්භාවීතාවය මට ලියන්න පුළුවන් කීයයි කියලාද? 3න් 1යි කියලා ලියන්න පුළුවන්. ඔන්න එහෙනම් ප්‍රශ්නාංක 13ට උත්තරය අපිට එනවා 3න් 1යි කියලා. ඒතර අනිවාර්යෙන් මතක තියාගන්න සම්භාවීතාවක අවසාන පිළිතුර සරලම ආකාරයෙන් තියන්න පුරුදු වෙන්න. right? බලන්න පුතේ ප්‍රශ්නාංක 14 n වන පදය 8 ඍණ 3න් වූ සංඛ්‍යානුක්‍රමේ 4 වන පදය හොයන්න කියලා කියනවා.
මෙන්න මෙයාගේ සාධාරණ පදේ කියනවා 8 ඍණ 3යි n කියලා. අපෙන් අහනවා යාගේ හතරවන පදය. අපෙන් අහන්නේ යාගේ කීවෙනි පදේද? අපෙන් අහන්නේ හතරවෙනි පදයක් අහන්න. එහෙනම් අපි මොකද කරන්නේ? හතරවෙනි පදේ අහනවා නම් n තියෙන තැනට කීයක් දාන්න තියෙන්නේ? 4 දාන්න තියෙන්නේ. එහෙනම් මෙතනින් එනවා 8 අඩු කිරීම 3 ගුණ කිරීම 4. අපි එතකොට මෙතන මුලින්ම සුළු කරන්නේ කාවද? අපි මුලින්ම සුළු කරන්න ඕනේ මෙන්න මේ ගුණ කිරීම. එහෙනම් අපිට එනවා 8 අඩු කිරීම 3 වරක් 4 කියන්නේ 12යි. දැන් 8න් 12ක් අඩු කරන්න බෑනේ. අපි එහෙනම් 12න් 8ක් අඩු කරනවා 4යි. 12 රකුණ ඍණ කියලා කියන්නේ අපිට මෙතනින් එනවා මෙයාගේ හතරවන පදේ කීයයි කියලාද? ඍණ 4ක් කියලා එනවා. එහෙනම් ඔන්න ඍණ 4 තියෙනවා නම් ඔයාට හම්බෙනවා ලකුණු 2ක්. ඊළඟට බලන්න ප්‍රශ්නාංක 15 එකයට a අඩු කිරීම එකයට 2a කියන එක්කෙනාගේ අගය සොයන්න කියලා කියනවා. එහෙනම් මෙතන තියෙන වීජ්‍ය භාග අඩු කිරීමක් අපි කිව්වා වීජ්‍ය භාග එකතු කිරීමක් හෝ වීජ්‍ය භාග අඩු කිරීමක් කරනවා නම් අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? ඒගොල්ලන්ගේ හරයන් සමාන වෙන්න ඕනේ. හරි. එතකොට මෙතන හරයන් සමාන නැහැනේ. අපිට සිද්ධ වෙනවා මෙයාගේ හරය සමාන කරගන්න. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා මෙයා දෙකෙන් ගුණ කරන්න, මෙයත් ගුණ කරන්න වෙනවා කාගෙන්ද? දෙකෙන්. එතකොට මෙතනින් 1 2කින් ගුණ කරාම එන්නේ 2යි, යටින් එනවා 2 a ගෙන් ගුණ කරාම එන්නේ 2යි a අඩු කිරීම මෙතනින් එනවා 1 යට 2යි a කියලා. එහෙනම් පුතේ මෙන්න මේගොල්ලන්ගේ හරයන් සමානයි. එහෙනම් 2යි a කියන එක්කෙනා තියාගත්තා. අපිට පුළුවන් 2කින් අඩු කරන්න 1ක්, 2කින් 1ක් අඩු කරාම එන්නේ 1යි. එහෙනම් පිළිතුර එනවා 1 යට 2යි a කියලා. ඉතින් 1 යට 2යි a කියන පිළිතුර අරගෙන තියෙනවා නම් ඔයාට හම්බෙනවා ලකුණු 2ක්. මෙයා හරනම් ඔයාට හම්බෙනවා ලකුණු 2ක්. ඔන්න අපි එතකොට කතා කරේ අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් සීරීස් එකේ 5 වෙනි ප්‍රශ්න පත්‍රයේ part A පළවෙනි කොටස තමයි කතා කරේ. ඒ කොටස කතා කරේ. එතකොට කෙටි ප්‍රශ්න 15ක්. එතන එකකට ලකුණු 2 ගානේ ලකුණු ඔක්කොම 30ක් හම්බ වෙනවා. දැන් අපි මෙතනින් පස්සේ යනවා අපේ පේපර් ක්ලාස් සීරීස් එකේ 5 වෙනි පේපරේ B කොටසට සාකච්ඡා කරන්න. එතකොට එතන රචනා ප්‍රශ්න 7ක් තියෙනවා. ඔයා ඒ රචනා ප්‍රශ්න 7ටම පිළිතුරු ලියන්න ඕනි. right? බලන්න පුතේ අපේ සුපුරුදු පරිදි තියෙන භාග ගානක්. ඒකේ පළවෙනි ප්‍රශ්නය යටතේ සිම්පල් A කොටසේ සුළු කරන්න කියලා ගානක් දීලා තියෙනවා. එතකොට බලමු මෙයා සුළු කරන්න. දැන් අපි මොකක්ද මුලින්ම කරන්නේ? අපිට මෙතන මිශ්‍ර සංඛ්‍යා ටිකක් පේනවා. එහෙනම් පළවෙනිම දේ තමයි මේ මිශ්‍ර සංඛ්‍යා ටික අපි විෂම භාග කරගමු. ඒක අපේ ඇඟට ගුණයි. එහෙනම් අපිට මෙතනින් පුළුවන් 3 කියන එක්කෙනා තියෙනවා 3 වරක් 1 3යි 2යි 5යි. අඩු කිරීම මෙතනින් ඉන්නවා 2කින් 1 ඊළඟට එයා බෙදීම මෙතනින් එන්නේ කවුද? 6 වරක් 1 6යි 6යි 1යි 7යි. ඔන්න අපි පළවෙනි පියවරේ මොකක්ද කරේ? මිශ්‍ර සංඛ්යා සියල්ල විෂම භාග කරගත්තා. දැන් අපිට තියෙනවා මෙතන වරහණ. එහෙනම් මේ වරහණ සුළු කිරීම තමයි අපි කරන්න ඕනේ. එතකොට අපි දන්නවා ඒ වරහණ ඇතුලේ ඉන්නේ අපිට මොනවද කරන්නද? අඩු කිරීමක් තියෙනවා. එහෙනම් අඩු කිරීමක් තියෙනවා නම් ඒ අඩු කිරීම කරන්න නම් අපි අනිවාර්යයෙන් මේගොල්ලන්ගේ හරයන් සමාන කරගන්න ඕනේ. එහෙනම් හරයන් සමාන කරගන්න මට මෙයාගේ හරය 2කින් ගුණ කරන්න වෙනවා. මෙයාගේ හරය 3කින් ගුණ කරන්න වෙනවා. මෙයා 2කින් ගුණ කරා නම් මට සිද්ධ වෙනවා ලවයත් 2කින් ගුණ කරන්න. මෙයා 3කින් ගුණ කරා නම් මට සිද්ධ වෙනවා මෙයාගේ ලවයත් 3කින් ගුණ කරන්න. එතකොට මෙතනින් එනවා 5 වරක් 2 10යි. යටින් එනවා 3 වරක් 2 6යි. අඩු කිරීම මෙතනින් එනවා 3 වරක් 1 3යි. යටින් එනවා 3 වරක් 2 6යි. ඔන්න දැන් 10න් 3ක් අඩු කරනවා. 10න් 3ක් අඩු කරොත් 7යි. එතකොට මෙතනින් එන්නේ 6න් 7 කියන එක්කෙනා බෙදන්න කියලා 6න් 7. දැන් අපි දන්නවා භාගවලදී බෙදීමක් තිබ්බොත් මොකද කරන්නේ? භාගවලදී බෙදීමක් තිබ්බොත් අපි කරන්නේ දෙවෙනි එක්කෙනාගේ පරස්පරය අරන් ගුණ කරනවා. 6න් 7 පරස්පරය වෙන්නේ 7න් 6යි. එයා අරගෙන මෙයා එක ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ මෙතනින්? මෙතනින් 7ට 7 ඒවා 1යි, 7ට 7 ඒවා 1යි කියලා සුළු වෙනවා. 6ට 6 ඒවා 1යි, 6ට 6 ඒවා 1යි කියලා සුළු වෙනවා. එහෙනම් අවසාන පිළිතුර විදිහට මෙතනින් එන්නේ කීයක්ද? එතනින් එනවා අපිට එකක්. ඔන්න එහෙනම් එයාගේ සිම්පල් A වලට උත්තරේ එනවා අපිට එකක් කියන. ඊළඟට බලන්න B කොටස. ඒකේ. ඒ ගාන කොටස් දෙකක් තියෙනවා. A කොටස සහ B කොටස. ඒතර ප්‍රශ්න වලට උත්තර ලියද්දි අංක හරියට දාගෙන කරන් යන්න ඕනි. මොකක්ද කියන්න බලන්න.
ගොවි මහතෙක් තම ඉඩමෙන් 6න් එකක් තක්කාලි වගාව සඳහාද. ඔන්නෝම කතාවක් තියෙනවනේ. එතකොට පුතේ මේ කතාවේ අපිට ඒකකයේ විදිහට ගන්න වෙන්නේ කාවද? මේ ගොවි මහතාගේ ඉඩම. මෙන්න මේ සම්පූර්ණ ඉඩම තමයි අපිට ගන්න වෙන්නේ සම්පූර්ණ ඒකකයේ විදිහට. ඒකෙන් 6න් එකක් තක්කාලි වගාවට. ඔන්න 6න් එකක ප්‍රමාණයක් එයා මොකද අරන් තියෙන්නේ? තක්කාලි වගාවට අරගෙන තියෙනවා. එයා 6න් එකක ප්‍රමාණයක් තක්කාලි වගාවට. 3න් එකක් මිරිස් වගාවට. 3න් එකක ප්‍රමාණයක් මොනවා කරන්නද? 3න් එකක ප්‍රමාණයක් මිරිස් වගාවට අරගෙන තියෙනවා. අතර ඉතිරි කොටසෙන් 3න් එකක් ලූණු වගාවට අරන් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙකටම ගියාට පස්සේ ඉතිරින කොටසෙන් 3න් එකක් තමයි ලූණු වගාවට අරන් තියෙන්නේ. රෝමි ලක්කන්න අංක 1 අහන්නේ අපේ මොකක්ද? තක්කාලි හා මිරිස් වගා කරන කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්? තක්කාලි වගා කරන කොටස මුළු ඉඩමෙන් 6න් එකයි. මිරිස් වගා කරන කොටස මුළු ඉඩමෙන් 3න් එකයි. එහෙනම් මේ දෙකම වගා කරන කොටසක් අහන්නේ. අපි එහෙනම් මේ දෙක මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. එහෙනම් මෙතන හරිය සමාන නෑනේ. මං එහෙනම් මෙයා දෙකෙන් ගුණ කරගන්න. එහෙනම් මෙතනත් දෙකෙන් ගුණ කරා. එහෙනම් අපිට එනවා 6න් එක එකතු කිරීම 6න් දෙකක් කියලා. 6න් එකයි 6න් දෙකයි එකතු කරාම එන්නේ කීයක්ද? 6න් 3ක්. එයා සරල කරොත් අපිට එනවා කීයක් කියලාද? 2න් එකක්. ඒ කියන්නේ තක්කාලි සහ මිරිස් වගා කරන්නේ මුළු ඉඩමෙන් කොච්චරකද? මුළු ඉඩමෙන් 2න් එක. ඊළඟට රෝමි ලක්කන් 2 ලූණු වගාව සඳහා වෙන් කළ කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? ලූණු වලට වෙන් කරන්නේ මෙන්න මේ දෙකටම ගියාට පස්සේ ඉතුරු වෙන කොටසින් 3න් එකක්. එහෙනම් අපිට පුළුවන් ඉතිරි කොටස හොයාගන්න. අපිට එහෙනම් ඉතිරි කොටස මුලින්ම හොයාගන්න පුළුවන්. ඒකට අපි කරන්නේ එකෙන් අඩු කරනවා 2න් එක කියන එක්කෙනා. එකෙන් 2න් එක අඩු කරාම අපිට එන්නේ කීයක්ද? 2න් එකක් එන්නේ. තක්කාලි හා මිරිස් වලට 2න් එකක් ගියා. ඒ දෙකටම ගියාට පස්සේ තව කොච්චරක් ඉතුරු වෙනවද? තව 2න් එකක් ඉතුරු වෙනවා. අන්න ඒ ඉතිරි කොටසින් තමයි 3න් එකක් ලූණු වගාවට ගන්නෙ. එහෙනම් ඉතිරි කොටස 2න් එකයි. 2න් එකෙන් කොච්චරක්ද? 3න් එකක්. අල්ලයන්ෙන් කියන්නේ ಗುಣ කිරීමක්. එහෙනම් මෙයා සරල කරනවා. එක්වරක් 1 1යි දෙවරක් 3 6යි. ඒ කියන්නේ අපිට එනවා ලූණු වලට කොච්චරක් යනවද? මුළු ඉඩමෙන් 6න් එකක ප්‍රමාණයක් යනවා. ඔන්න රෝමි ලක්කන් 2ට උත්තරේ එනවා ලූණු වලට මුළු ඉඩමෙන් කොච්චරක්ද? 6න් එකක් කියලා. ඊළඟට රෝමි ලක්කන් 3. රෝමි ලක්කන් 3. රෝමි ලක්කන් 3 කියනවා ඉහත වගාවන් සඳහා වෙන් කිරීමෙන් පසු ඉඩමේ ඉතිරි වූ කොටස වර්ග මීටර 45ක ප්‍රමාණයේ කෙසෙල් වගා කර ඇතනම් වගාවන් සඳහා වෙන් කර ඇති මුළු බිම් ප්‍රමාණය කොපමණද? මේ බලන්න. මේ ඔක්කොම ගියාට පස්සේ මෙන්න මෙච්චරක් ඉතුරු වෙන්නේ. අන්න ඒ ටික වර්ග මීටර 45යිලු. මෙන්න මේ ප්‍රමාණය වර්ග මීටර 45යිලු. අන්න ඒ ප්‍රමාණය කෙහෙල් වගා කරනවලු. හරි. අපිට ඒ කතාව වැඩක් නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ මේ ඔක්කොටම ගියාට පස්සේ කොච්චරක් ඉතුරු වෙනවද කියලා. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? අපිට පුළුවන් තක්කාලි ඊළඟට මිරිස් හා ලූණු වලට කොච්චරක් ගියාද කියලා බලන්න. ගිය බිම් කොටස හොයන්න පුළුවන්. මේ තුනටම ගිය බිම් කොටස මුලින්ම හොයනවා. එහෙනම් ඒ තුනටම ගිය බිම් කොටස ගන්න මොකද කරන්නේ? තක්කාලි වලට ගියා මුළු ඉඩමෙන් 6න් එකක්. මිරිස් වලට ගියා මුළු ඉඩමෙන් 3න් එකක්. එයා අපිට ලියන්න පුළුවන් 6න් 2යි කියලා. ඊළඟට ලූණු වලට ගියා මුළු ඉඩමෙන් 6න් එකක්. ඒ කියන්නේ මේ ඔක්කොටම ගිහිල්ලා තියෙනවා මුළු ඉඩමෙන් කොච්චරක්ද? 6න් 4ක්. 6න් 4ක් කියලා කියන්නේ මුළු ඉඩමෙන් 3න් 2ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මුළු ඉඩමෙන් 3න් 2ක් මේ තුනටම වගා කරන්න ගිහිල්ලා තියෙනවා මුළු ඉඩමෙන් 3න් 2ක්. එහෙනම් මුළු ඉඩමෙන් ඉතුරු ප්‍රමාණය එහෙනම් මුළු ඉඩමෙන් ඉතිරි ප්‍රමාණය බලනවා අපි දැන්. මුළු ඉඩමෙන් ඉතිරි ප්‍රමාණය එයාව ගන්න පුළුවන් එකෙන් අඩු කරා 3න් 2ක්. එක කියන්නේ 3න් 3යි. 3න් 2ක් අඩු කරාම එන්නේ 3න් 1ක්. එහෙනම් මෙන්න මේ ප්‍රමාණය මුළු ඉඩමෙන් 3න් 1ක් පුතේ. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් මුළු ඉඩමෙන් 3න් 1ක්. මුළු ඉඩමෙන් 3න් 1ක් කියලා කියන්නේ වර්ග මීටර කොච්චරක්ද? වර්ග මීටර 45ක්. මුළු ඉඩමෙන් 3න් 1ක් කියලා කියන්නේ
වර්ග මීටර් 45ක්. එහෙනම් අපෙන් අහන්නේ මුළු ඉඩම නැත්නම් මුළු බිම් ප්‍රමාණය අහන්නේ. එහෙනම් මුළු ඉඩම ගන්න පුළුවන් 3න් 3 කියන එක්කෙනා ගන්න 3න් එකක් වර්ග මීටර් 45ක් නම් එයා 3න් ගුණ කරන්න තියෙන්නේ. 3 වරක් 5 15න් 5යි එකක් ඉතුරුයි. 3 වරක් 4 12යි 1යි 13යි. එහෙනම් අපිට එනවා මුළු ඉඩම කොච්චරක් කියලාද? මුළු ඉඩම වර්ග මීටර් 135ක්. ඔන්න අපේ පළවෙනි ගාන. දැන් අපි බලමු ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා. රයිට්. ඔයා මෙතන මේ දෙකෙන් එක අරන් තියෙනවා නම් ලකුණු එකක් හම්බෙනවා. මෙන්න මෙයා ලියලා තියෙනවා නම් ලකුණු 1යි. 6න් එක අරන් තියෙනවා නම් ලකුණු 1යි. මෙයා අරන් තියෙනවා නම් ලකුණු 1යි. මෙයා ලියලා තියෙනවා නම් ලකුණු 1යි. මේ 3න් එක අරන් තියෙනවා නම් ලකුණු 1යි. ඔයා මෙන්න මේ සුළු කිරීම හරියට කරලා උත්තර අරන් තියෙනවා නම් ලකුණු 4යි. ඔන්න ඔයාට පළවෙනි ගානට ලකුණු 10 ලැබෙන විදිහ. ඊළඟට බලන්න පුතේ ප්‍රශ්නාංක 2 ඍජු කෝණාශ්‍රයකින් හා කේන්ද්‍රික ඛණ්ඩ දෙකකින් සැදුම් ලත් ප්‍රසංග වේදිකාවක රූප සටහනක් පහක් දැක්වේ කියලා කියනවා. මෙන්න ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවා. මෙතන 90ක් වෙන්න බෑ අනිවාර්යයෙන්ම ඍජු කෝණාශ්‍රයක් නිසා. එතන මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙක සමානයි. හරි මේ දෙක සමානයි. හරි. අපිට අහනවා රෝම ඉලක්කන අංක 1 කේන්ද්‍රික ඛණ්ඩයක අරය කොපමණද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක අරය කීයද කියලා අහනවා. ඒතර කේන්ද්‍රික ඛණ්ඩයක අරය කියලා කියන්නේ මෙතන ඉඳන් මෙන්න මෙතනට දිගනේ මෙන්න මේ දිගනේ අහන්නේ. අපිට කොහොමද යාව ගන්න පුළුවන්? බලන්න පුතේ මෙතන ඉඳන් මෙතනටම තියෙනවා 28ක්. මෙතන ඉඳන් මෙතනට 14 නම් මෙතන ඉඳන් මෙතනට 14යි. ඒ කියන්නේ මේ දිගම r කියලා ගත්තොත් මෙන්න මෙයා r කියලා ගත්තොත්. හරි. එයා r නම් මේ ටිකත් r නේ කේන්ද්‍රික ඛණ්ඩය අරය. මෙයාත් r වෙන්න එපා. මෙයා 14 නම් මේ ටිකත් 14 නේ. එහෙනම් r ධන 14 කියන එක්කෙනා 28ට සමාන වෙන්න එපා. එහෙනම් මට උතනින් ගන්න පුළුවන් නේද 2r කියන එක්කෙනාට උත්තරයක් 28න් 14ක් අඩු කරලා කීයක් කියලාද 14ක් කියනවනේ 2r. එහෙනම් ඔන්න r ට උත්තරයක් ගන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. එහෙනම් මට r කියන එක්කෙනා ගන්න පුළුවන් සෙන්ටිමීටර කීයයි කියලාද? සෝරි. මීටර වලින් තියෙන්නේ මීටර් 7යි කියලා. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක අරය මට ගන්න පුළුවන් මීටර් 7ක් කියලා. මෙහෙමම ගන්න ඕනේ නැහැ. ඔයාට හිතලා වුණත් මීටර් 7 ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට රෝම ඉලක්කම් 2 මොකක්ද අහන්නේ? වේදිකාවේ වක්‍රධාරයක දිගහනු. මේ බලන්න. වේදිකාවේ වක්‍රධාරයක් කියලා කියන්නේ මෙන්න මේ දිගනේ. මෙන්න මේ දිග. හරි. අපිට පුළුවන් ඒ තියෙන ඡාප දිග. ඒ ඡාප දිග ගන්න පුළුවන්. අපි කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග ගන්නෙ? අපිට පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග ගන්න කාගෙන්ද? මම මෙතනින් ලියන්න. හරි. මේ හරිය. රෝම ඉලක්කම් 2 අපිට තියෙන ඡාප දිග ගන්න. අපිට කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග ගන්න පුළුවන් 2πr ගුණ කිරීම තීටා බෙදීම 360 කියන එක්කෙනා දාන්න. එහෙනම් මෙතන සුළු කරන්න තියෙන්නේ 2යි 5 වලට අපි දාන්නේ 7න් 22 r කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය. අපි යාගේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය හොයාගත්ත මීටර 7යි. තීටා කියලා කියන්නේ කේන්ද්‍ර කෝණය. මෙතන කේන්ද්‍ර කෝණීය අංශක 90යි. බෙදීම 360. එහෙනම් මෙතනින් 90ට 90 1යි 300ට තියෙනවා 90 4ක් 7ට තියෙනවා 7 ඒවා 1ක් 7ට තියෙනවා 7 ඒවා 1ක් මෙතනින් 2ට 2 ඒවා 1යි 4ට තියෙනවා 2 ඒවා 2ක් 2ට 2 ඒවා 1යි 22ට තියෙනවා 2 ඒවා 11. එහෙනම් එතනින් අපිට එනවා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක වක්‍රධාරයක දිග මීටර කීයක් කියලාද? මීටර් 11ක් කියලා. ඔන්න අපි ආව හොයාගත්තා කේන්ද්‍රික ඛණ්ඩයේ වක්‍රධාරයක දිග හොයාගත්තා. ඊළඟට කියනවා වේදිකාවේ වර්ගඵලය. එතන මේ වේදිකාවේ වර්ගඵලය ගද්දී අපිට තේරෙනවා අපි මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයා ගන්න ඕනේ. මෙයාගේ වර්ගඵලය සහ මෙයාගේ වර්ගඵලය හොයා ගන්න ඕනේ. දැන් මෙයා දෙපාරක් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දෙන්නගේම අරයන් සමානයි, කේන්ද්‍රික ඛණ්ඩ සමානයි. එහෙනම් මේ කෙනෙක්ගේ වර්ගඵලය අරන් දෙකෙන් ගුණ කරා නම් වැඩේ හරි. ඊළඟට මෙයා ඍජු කෝණාශ්‍ර වර්ගඵලය ගත්තා. අරගෙන ඒ ටික එකතු කරන්න දී. මම මේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්න පුළුවන් අපිට කොහොමද? ෆයිර් වර්ග වැඩි කිරීම තීටා බෙදීම 360. ඔන්න එක කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගන්න සූත්‍රය.
අපි ඒ වගේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවා. අපි එහෙනම් එයාව දෙකෙන් ගුණ කරන්න ඕනි. ඊළඟට එයාට එකතු කරන්න ඕනේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය. දැන් බලන්න. ඍජු කෝණාශ්‍රයේ දිග වෙන්නේ කීයද? එයාගේ දිග මීටර් 14යි. එයාගේ දිග මීටර් 14යි. එයා ගුණ කරන්න ඕනේ ඍජු කෝණාශ්‍රයේ පළලෙන්. ඍජු කෝණාශ්‍රයේ පළල වෙන්නේ කවුද? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරයම තමයි ඍජු කෝණාශ්‍රයේ පළල වෙන්නේ. එහෙනම් අරයාවේ 7යි. එහෙනම් එයාගේ පළල වෙන්නේ 7යි. දැන් අපි ආදේශ කරමු. ෆයිබලාගේ 7න් 22යි. r කියන්නේ අරය. ඒ කියන්නේ 7යි මීටර්. ගුණ කිරීම 7යි මීටර්. තීටා කියන්නේ කේන්ද්‍ර කෝණය අංශක 90යි. බෙදීම 360. එයා ගුණ කරා දෙකෙන්. එයාට එකතු කරනවා 14 7න් ගුණ කරලා එනාගේ 7 4ක් 4 28න් 8යි දෙකක් ඉතුරුයි 7 4ක් 1 7යි 2යි 9යි මෙතනින් එනවා වර්ග මීටර 98ක්. දැන් අපි සුළු කරමු 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි 90ට 90 ඒවා 1යි 360ට තියෙනවා 90 ඒවා 4ක් මෙතනින් 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි මෙයා මෙතන මෙහෙම කපන්න බෑ. ඇයි මෙතන එකතු කිරීමක් තියෙන්නේ ඈ 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. එහෙනම් මෙතනින් එනවා 11 වරක් 7 කියන්නේ 77යි වර්ග මීටර 77ක්. එයාට එකතු කරන්න ඕනේ වර්ග මීටර කීයක්ද 98ක්. එහෙනම් 8යි 7යි එකතු කරා 15න් 5යි එකක් ඉතුරුයි 9යි 8යි 17යි. එහෙනම් අපිට එනවා මෙන්න මේ වේදිකාවේ වර්ගඵලය වර්ග මීටර කීයක් කියලාද? වර්ග මීටර 175ක් කියලා එනවා. ඊළඟට බලන්න රෝමි ඉලක්කම් 4. රෝමි ඉලක්කම් 4 මොකක්ද කියන්නේ? රෝමි ඉලක්කම් 4 කියනවා වේදිකාවේ ඍජු කෝණාශ්‍ර කොටස සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා මීටර් 3.5ක් පළල බුමුදුරුණු වර්ගයක් යොදා ගැනීම පළල පැත්තෙන් කැපීමෙන් තොරව බුමුදුරුණු පළන ආකාරය මිනුම් සහිතව රූපයේ ඇඳ දක්වන්නේ කියලා කියනවා. රයිට් මේ බලන්නකෝ. දැන් අපි මේ වේදිකාවේ බුමුදුරුණු අතුරන්න තමයි යන්නේ. හරිද? එතකොට 3.5 මීටර් පළල බුමුදුරුණු වර්ගයක් තමයි යොදාගන්නේ. පළල පැත්තෙන්. හරිද? කැපීමෙන් තොරව බුමුදුරුණු වෙන ආකාරය මිනුම් සහිතව. පළල පැත්තෙන්. හරි? එතකොට 3.5ක් නේ. එතකොට අපිට බුමුදුරුණු වෙලන්න පුළුවන් කොහොමද? දැන් පළල පැත්තෙන් තමයි අපි මේව කරන්න යන්නේ. පළල 3.5ක් වෙච්ච එක. හරිද? එතකොට මෙන්න මෙහෙමනේ අපිට දාන්න වෙන්නේ. මෙන්න මේ වගේ දැන් මෙතන 7ක් තියෙනවානේ. එතකොට අපිට බුමුදුරුණු දෙකක් අපිට ඔන්න ඔය විදිහට එලන්න පුළුවන්. පළල පැත්තෙන්. එයාගේ පළල 3.5යි මීටර් ඒ වගේ තව 3.5යි මීටර් එකක් ඔය වගේ ගහුවා නම් හරිය නේද? ඒ කියන්නේ අපිට ඔන්න ඔය වගේ තමයි මිනුම් සහිත අඳ දක්වන්න වෙන්නේ. රයිට්? ඒ කියන්නේ යා පළල පැත්තට තමයි අපි අඳින්නේ. හරි. එතකොට ඒ බුමුදුරුණෙත් පළල 3.5යි මීටර්. දැන් මෙතන මෙයා ඍජු කෝණාශ්‍ර කොටස විතරනේ අපි ගහන්න යන්නේ. මෙන්න මේ ඍජු කෝණාශ්‍ර කොටස විතරයි ගහන්න යන්නේ. හරි. මම මෙතන රූපය ඇන්දොත් මෙන්න මේ වගේ ඇන්දොත් හරි. අපි අඳින්න යන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍ර කොටස විතරයි. ඒතොර එයා දැන් ඍජු කෝණාශ්‍ර කොටසේ පළල මීටර 7ක් තියෙනවා. ඒතොර 3.5වත් දෙකක් තමයි 7ක් වෙන්නේ. ඒ කියන්නේ අපිට මෙන්න මෙහෙම බුමුදුරුණු දෙකක් දාන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික 3.5යි මීටර මෙන්න මේ ටිකක් කීයද? 3.5යි මීටර. ඔන්න ඔය විදිහට තමයි අපිට එයාව එලන්න වෙන්නේ. ඒතොර ලකුණු හම්බෙද්දී මෙයාට ලකුණු 2යි ඇඳලා තියෙනවට ඇඳලාම ලකුණු කරලා දෙන ලකුණු 2යි. තියෙන රූපේ වඳින්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මෙයා හොයන් දෙනවා නම් ලකුණු 2ක් විතර දාගන්න. එකක් දාගමු අපි. 3යි. මෙතන මෙයාට ලකුණු 2යි. මෙයාට ලකුණු 1යි 6යි. මෙයාට 1යි 7යි. මෙයා ලියලා තියෙනවට 1යි 8යි. මේ සම්පූර්ණ එක්කෙනා ලියලා තියෙනවා 1යි 9යි. රයිට්? ඊළඟට මෙතන මෙයා මෙහෙම තියෙනවා 10යි. කොහොමද ලකුණු 10 ඔය වගේ සෙට් වෙන්නේ? සාමාන්‍යයෙන් ඔයා මේක පියවර කීපයකට හදලා තියෙනවා නම් ඒත් ඔයාට උත්තරේ හරිනම් ඔයාට ලකුණු 10 ගන්න පුළුවන්. රයිට්? ඊළඟට බලන්න පුතේ ප්‍රශ්නාංක 3 අපේ. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3 මොකක්ද වෙන්නේ? ඒකේ සිම්පල් A දෙනවා මෙන්න මෙහෙම. සිම්පල් A දෙනවා 2x ඍණ 1 කියන එක්කෙනාගේ වර්ගය ප්‍රසාරණය කරන්න කියලා කියනවා. මෙයා ප්‍රසාරණය කරන්න ඕනේ. කොහොමද මෙයා ප්‍රසාරණය කරන්නේ? එතකොට මෙයා තියෙන මෙතන තියෙන ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක්. අපි එකපාර බලාපොරොත්තු වෙනවා මෙතනදී. පළමු පදයේ වර්ගය. පළමු පදේ මම දැන් පියවර දෙකකට විතර හදන්න පැහැදිලි කරන්න නිසා. පළමු පදයේ 2x එයා වර්ග කරනවා. ඊළඟ ඍණ
ඇයි මෙයා ඍණ නිසා. ඊළඟට මුල් පදය පළමු පදය ගුණ කරනවා දෙවෙනි පදේ. ඒ කරලා එයා ගුණ කරනවා දෙකේ. ඊළඟට දෙවෙනි පදයේ වර්ගය. කොහොමද එන්නේ? 2x වර්ග කරාම එන්නේ 4x වර්ගය. ගොඩක් කට්ටිය 2x වර්ගය කියලා දානවා. වැරදි පුතේ. මතක තියාගන්න. දෙකත් වර්ග වෙන්න ඕනේ. x උත් වර්ග වෙන්න ඕනේ. එහෙනම් 2 වර්ග කරා 4යි x වර්ග කරාම එන්නේ 4ix වර්ගය. මෙතනින් එනවා 4ix මොන 4ix එකක් දෙන්නේ? ඍණ 4ix එකක් එන්නේ. ධන 1 වර්ග කරාම 1යි. එහෙනම් එතනින් එනවා 1යි කියන්නේ. එහෙනම් මෙන්න 2ix ඍණ 1 කියන එක කෙනා වර්ග කරාම අපිට එනවා 4ix වර්ගය ඍණ 4ix ධන 1ක් කියලා උත්තරේ. ඔන්න අය. එයාගේ සිම්පල් A. ඊළඟ බලන්න සිම්පල් B. සිම්පල් B ගේ තියෙන්නේ x ඍණ y කියන එක්කෙනාගේ x ඍණ y හා x වර්ග ඍණ y වර්ගය. මෙන්න මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා බීජීය ප්‍රකාශනවල කුඩා පොදු ගුණාකාරය හොයනවා නම් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා මේක සාධක වලට වෙන් කරන් ඉන්න ඕනේ. දැන් මෙතන x ඍණ y කියලා කියන්නේ සාධකයක් නිසා ප්‍රශ්නයක් නැහැ. එයාව අපිට හැමම ලියන්න පුළුවන්. x වර්ගයේ ඍණ y වර්ගයේ වාට ලියන්න පුළුවන්. x ඍණ y වතාව x ධන y කියලා ලියන්න පුළුවන්. x වර්ගයේ ඍණ y වර්ගයේ ලියන්න පුළුවන්. x ඍණ y වතාවක් x ධන y කියලා. එහෙනම් මෙතන තියෙනවා x ඍණ y 1යි, මෙතනත් x ඍණ y 1යි, මෙතන තියෙනවා x ධන y 1යි. එතකොට අපි කුඩා පොදු ගුණාකාරය ලියද්දී මේ හැම සාධකයකම වැඩිතම බලය ගන්න ඕනේ. එතකොට අපි x ඍණ y කියන එක්කෙනා ගත්තොත් x ඍණ y ගේ පළවෙනි බලය ගන්නවා. x ධන y ගත්තොත් එයාගේ පළවෙනි බලය ගන්නවා. එහෙනම් මෙයාගේ කුඩා පොදු ගුණාකාර අපිට ලියන්න පුළුවන් x ඍණ y වතාවක් x ධන y කියලා. ඔන්න දෙවෙනි එක්කෙනා. ඊළඟට බලන්න C. C ගේ මොකක්ද ඉන්නේ? C ගේ තියෙනවා විසඳන්න කියලා මෙන්න මෙහෙම. දෙක බෙදීම a ඍණ 2. එකතු කිරීම 1 යට 2 වතාවක් a ඍණ 2. එයා සමානයි 1යි. ඔන්න ඔහොම තියෙනවා. right? දැන් බලන්න අපි මෙයා විසඳන විදිය. හොඳට බලන්න. දැන් අපි මුලින්ම කරන්න ඕනේ පුතේ මෙයා මෙතන තියෙන බීජීය භාගයක් නේ. බීජීය භාග එකතු කිරීමක් නේ තියෙන්නේ. අපි මේ බීජීය භාග එකතු කිරීම සුළු කරලා ඉන්න ඕනේ මුලින්ම. ඒත් අපිට පොදු හරයක් කරන් සුළු කරන්න වෙනවා. කවද? මෙයා මෙතන අපිට ගන්න වෙනවා. කවද අපි ගන්නෙ? 2 වතාවක් a ඍණ 2 නේ අපිට ගන්න වෙන්නේ. 2 වතාවක් a ඍණ 2 තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මෙයා දෙකෙන් ගුණ වෙලා තමයි මෙයා ආවේ. එහෙනම් අපිට ඉරෙන් උඩත් ගුණ කරන්න වෙනවා දෙකෙන්. එතනින් එනවා 2 වරක් 2 4යි. එකතු කිරීම මෙතන වෙනසක් වෙලා නැහැ. එහෙනම් එතනින් එනවා 1යි. එයා සමානයි 1ට. දැන් මෙයා සුළු කරාම එනවා 4යි 1යි කියන්නේ 5යි. 5 යට මෙයා සුළු කරගත්නවා නම් සුළු කරගමු 2යි ඍණ 4යි. එයා සමානයි 1යි. කොහොමද එන්නේ? දැන් අපිට පුළුවන් මොනවා කරන්නද? මම මෙයාව ගුණ කරනවා 2යි ඍණ 4යි. එහෙනම් මම මෙයාවත් ගුණ කරනවා කාගෙන්ද? 2යි ඍණ 4යි. එතකොට 2යි ඍණ 4ට 2යි ඍණ 4 කැපෙනවා. 5 කියන එක්කෙනා සමානයි 2යි ඍණ 4ක් කියලා එනවා. එහෙනම් මම මේ ඍණ 4 මෙහාට ගේනවා දැන්. ඍණ 4 මෙහාට එද්දි මොකද වෙන්නේ? එයා ධන 4ක් වෙනවා. එහෙනම් එයා සමානයි 2යිට. 5යි 4යි කියන්නේ 9යි. 9 සමානයි 2යි. ඒට උත්තරයක් ගන්න අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. එහෙනම් a සමානයි 9 දෙකෙන් බෙදුවාම උත්තරයක් එනවා කීයයි කියලාද? 4.5යි. එතකොට ලකුණු හම්බෙද්දි මේ ත්‍රිපද වර්ගයේ ප්‍රකාශනය නිවැරදිව සාධක වලට වෙන් කරලා තිබේ නම් ලකුණු 3යි. කුඩා පොදු ගුණාකාරය නිවැරදිව හොයා තිබේ නම් ලකුණු 3යි. සමීකරණය නිවැරදිව සුළු කර තිබේ නම් ලකුණු 4යි. ඊළඟට බලන්න පුතේ ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4. සමීකරණ ගානක්. අශේන් ළඟ ඇති රුපියල් 2 කාසි ගණන රුපියල් 5 කාසි ගණන මෙන් දෙගුණයකි. ඔහු ළඟ ඇති රුපියල් 2 කාසි හා 5 කාසි වල මුළු වටිනාකම රුපියල් 18කි. අපිට රෝමි ලක්කන්න අංක 1 කියනවා
අශයෙන් ළඟ තියෙන දෙකේ කාසි ගාන ගන්න කියනවා x කියලා. මේ බලන්න. මම ගන්නම් මෙහෙම. දෙකේ කාසි ගාන ගන්න කියන්නේ කවුරු කියලාද? දෙකේ කාසි ගණන අපිට ගන්න කියන්නේ x කියලා. හරිද? ඊළඟට කියනවා පහේ කාසි ගාන ගන්න කියනවා කවුරු කියලාද? පහේ කාසි ගාන අපිට ගන්න කියනවා y කියලා. ඔන්න ඔහොම අරගෙන සමීකරණ දෙකක් මුලින්ම අපි ගොඩනගන්න ඕනි. හරි. බලන්න. අපිට කියනවා දෙකේ කාසි ගාන පහේ කාසි ගාන වගේ දෙගුණයක්. හරි. දෙකේ කාසි ප්‍රමාණය කොච්චරද? දෙකේ කාසි ප්‍රමාණය x. පහේ කාසි ප්‍රමාණය y නේ. එහෙනම් දෙකේ කාසි ප්‍රමාණය පහේ කාසි ප්‍රමාණය වගේ කී ගුණයක්ද? දෙගුණයක්. එහෙනම් මෙතනින් ඔන්න අපේ පළවෙනි සමීකරණය අපිට එනවා x සමානයි 2y. ඊළඟට කියනවා එයා ගාව තියෙන දෙකේ කාසි වල හා පහේ කාසි වල මුළු වටිනාකම රුපියල් 18යි. දෙකේ කාසියක වටිනාකම රුපියල් 2යි නේ. එහෙනම් දෙකේ කාසි x ප්‍රමාණයක වටිනාකම 2x. පහේ කාසියක වටිනාකම රුපියල් 5යි නේ. එහෙනම් පහේ කාසි y ප්‍රමාණයක වටිනාකම 5y. එහෙනම් මේ කාසි වල මුළු වටිනාකම කීයද? 18යි. ඔන්න අපේ එහෙනම් දෙවෙනි සමීකරණය. ඔන්න අපි සමීකරණ දෙක ගත්තා. right? දැන් අපිට කියනවා මේ සමීකරණ දෙක විසඳලා දෙකේ කාසි ගානයි පහේ කාසි ගානයි හොයන්න. මේ වගේ එකක් විසඳන්න හරි ලේසි. මෙතන කියනවා x සමානයි 2y කියලා. එහෙනම් අපිට පුළුවන් කෙලින්ම පළවෙනි සමීකරණය පුතේ දෙකට ආදේශ කරන්න පුළුවන්. පළවෙනි සමීකරණය මොනවා කරන්න පුළුවන්ද? දෙකට ආදේශ කරන්න පුළුවන්. බලන්න එතන තියෙනවා 2x. එහෙනම් දෙක වතාවක් x කියලානේ තියෙන්නේ. x වෙනුවට මට දාන්න පුළුවන් කාවද? x වෙනුවට මට දාන්න පුළුවන් 2y කියන එක. එකතු කිරීම 5y සමානයි 18යි. දෙක 2y ගෙන් ගුණ කරාම එන්නේ 4y. නම් 4y ධන 5y සමානයි 18යි. 4y 5y කියලා කියන්නේ 9y. 9y 18ක් නම් අපිට y ට උත්තරයක් ගන්න මොකද කරන්නේ? දෙපැත්තම 9ෙන් බෙදනවා. එහෙනම් y සමානයි 18 9ෙන් බෙදුවාම උත්තරයක් එනවා y සමානයි 2යි. ඔන්න එහෙනම් y සමානයි 2 අපිට පුළුවන් එකට ආදේශ කරන්න. y සමානයි 2 එකට ආදේශ කරනවා. එතකොට අපිට මොකද වෙන්නේ බලන්න. x කියන එක්කෙනා සමානයි 2 ගුණ කිරීම 2යි. ඒ කියන්නේ x වලාගේ අපිට එනවා කීයයි කියලාද? 4යි කියලා එනවා. එහෙනම් අපිට අවසාන කියන්නේ රෝම ඉලක්කම් දෙකේ කාසි ගණනනේ වෙන වෙනම ලියන්න කියන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් රෝම ඉලක්කම් දෙකේ රුපියල් 2 කාසි ගාන. රුපියල් 2 කාසි ගාන අපි ගත්ත x කියලා. දෙකේ කාසි තියෙනවා 4ක්. රුපියල් 5 කාසි තියෙනවා කීයක්ද? y ප්‍රමාණයක්. ඒ කියන්නේ කොච්චරද? 2ක්. එහෙනම් ඔන්න අපේ දෙකේ කාසි ප්‍රමාණයයි පහේ කාසි ප්‍රමාණයයි අපි ගත්තා. පැහැදිලිද? ඉතින් හරි සරලව මෙන්න මේ සමීකරණ විසඳන්න පුළුවන්. ඊළඟට බලන්න simple b. simple b. එයාගේ තියෙනවා මෙන්න මෙහෙම. x වර්ගය ඍණ x ඍණ 6 සමානයි 0යි. මෙන්න මෙයා විසඳන්න කියලා කියනවා. x වර්ගයේ ඍණ x ඍණ 6 සමානයි 0 කියන එක කෙනා මෙන්න මේ සමීකරණය ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය විසඳන්න කියලා කියනවා. එහෙනම් අපේ පළවෙනි දේ තමයි අපි මෙයා සාධක වලට වෙන් කරගන්න ඕනි. right? එතන අපිට පුළුවන් x වර්ගය ඍණ x ඍණ 6 සාධක වලට වෙන් කරගන්න. වර්ග පදයයි නියත පදයයි ගුණ කරමු. එතකොට අපිට එන්නේ ඍණ 6යි x වර්ගයක්. ඍණ 6ක් හැදෙන්නත් ඕනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් 3x 2x කියලා. මැද පදේ ඍණ වෙන්නත් ඕනේ. එහෙනම් මට මෙයා ලියන්න පුළුවන් x වර්ගය ඍණ 3x ධන 2x ඍණ 6 කියලා. එහෙනම් මෙතනින් x කියලා සාධකයක් ගත්තාම x ඍණ 3ක් ඉතුරු වෙනවා. මෙතනින් ධන 2ක් ගත්තාම x ඍණ 3ක් ඉතුරු වෙනවා. එතකොට x ඍණ 3 කියලා කියන්නේ එක සාධකයක්. අනෙක් සාධකය වෙන්නේ x ධන 2. ඔන්න එහෙනම් මෙයාව සාධක වලට වෙන් කරාම මට එනවා x ඍණ 3 කියලා එක සාධකයක්. අනෙක් සාධකය එනවා x ධන 2 කියලා. එයා සමානයි 0යි. ඔන්න ඔහොම නෙන්නේ. ඔන්න මෙයා සාධක වලට වෙන් කරගත්තා. දැන් අපි දන්නවා සාධක දෙකක ගුණිතය බිඳුවක් නම් අපිට පුළුවන් කෙලින්ම ලියන්න x ඍණ 3 සමානයි 0 හෝ එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් x ධන 2 සමානයි 0යි කියලා ලියන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට උත්තරයක් ගන්න පුළුවන් x සමානයි ධන 3ක්. මෙතනින් ධන 2 එහා පැත්තට දාලා අපිට ගන්න පුළුවන්
x සමානයි ඍණ 2ක් ගන්න පුළුවන්. ඔන්න උත්තරේ. right. එතකොට මේකෙදි ලකුණු හම්බෙන්නේ මෙහෙමයි. ඔයා මේ සමීකරණ දෙක ගොඩනැගීමට ලකුණු දෙකක් හම්බ වෙනවා. සමීකරණ දෙක ගොඩනගා ගැනීමට ලකුණු 2යි. මේ සමීකරණ විසඳලා මේ රුපියල් 2 කාසි ගාන හරියට ගන්නවට ලකුණයි 5 කාසි ගාන ගන්නවට ලකුණයි මේ සුළු කිරීම කරනවට ලකුණු හම්බ වෙනවා 2ක්. හරි. මෙන්න මේ වර්ග සමීකරණයේ සාධක වලට වෙන් කිරීමට ලකුණු 2යි. මෙන්න මේ අවසාන උත්තර දෙකට ලකුණු 1 ගානේ ඔය විදිහට ලකුණු 10 ගන්න පුළුවන්. right. මතක තියාගන්න මේ ලකුණු දෙක හම්බෙන්නේ කාසි ගාන වෙන වෙනම ලියලා තිබ්බොත් විතරයි. නිකන් xy කියලා දාලා හරියන්නේ නැහැ. 2 කාසි ගාන 4යි 5 කාසි ගාන 2යි කියලා අනිවාර්යයෙන්ම ලියලා තියෙන්න ඕනේ. හරි පුතේ. අපි ඊළඟ බලමු ප්‍රශ්න අංක 5. එයාගේ බලන්න ටිකක් දිග ගානක්. කැපිටල් A හා කැපිටල් B අනු වෙළඳ පොලේ ඇති අධිසාන්ද්‍ර පළතුරු විෂ වර්ග දෙකක්. A වර්ගයේ පළතුරු විෂ ලීටරයක මිල රුපියල් 195ක් වන අතර එම වර්ගයේ යුෂ හා ජලය 1:2 අනුපාතයට මිශ්‍ර කරන්න පුළුවන් කියලා කියනවා. B වර්ගයේ පළතුරු විෂ ලීටරයක මිල රුපියල් 280ක් වන අතර එම වර්ගයේ යුෂ හා ජලය 1:3 අනුපාතයට මිශ්‍ර කළ හැකිය. අපිට කියනවා A වර්ගයේ යුෂ ලීටරයකින් සෑදිය හැකි පළතුරු බීම ප්‍රමාණය ලීටර් කීයද කියලා අහන්න. මේ බලන්න. එතකොට A වර්ගයේ එක්කෙනා හරිද? කැපිටල් A වර්ගයේ එක්කෙනාගේ කැපිටල් A හා ජලය අතර අනුපාතය. කැපිටල් A හා ජලය අතර අනුපාතය අපිට ලියන්න පුළුවන් 1:2යි. කැපිටල් A හා ජලය අතර අනුපාතය අපිට ලියන්න පුළුවන් 1:2යි. හරිද? ඊළඟ කැපිටල් B හා ජලය අතර අනුපාතය අපිට කියනවනේ 1:3යි කියලා. හරිද? එතනම මෙතනම ලියවා ගත්තොත් මෙතන තියෙන්නේ 1:3. මෙන්න මේ අනුපාතයට තියෙනවා. මම ලියනවා 3:1. ජලයට 3යි B ට 1යි. කොහොමද තියෙන්නේ? හරිද? right. මම ඔහොම ලියාගත්තා. මට වැඩේ ලේසි එතකොට. දැන් අපිට කියන්නේ A වර්ගයේ හරිද? A වර්ගයේ යුෂ ලීටරයකින් හදන්න පුළුවන් පළතුරු බීම ප්‍රමාණය. එතකොට බලන්න A වර්ගයේ යුෂ ලීටරයකින් හදන පළතුරු බීම. එතන පළතුරු බීම හදද්දී 1:2 අනුපාතයෙන් යන්නේ. එතකොට යුෂ A වර්ගයේ යුෂ ලීටර් 1ක් ගන්නකොට ජලය කොච්චරක් ගන්නවද? ජලය ලීටර් 2ක් ඕන වෙනවා. එහෙනම් ඔක්කොම හදන්න පුළුවන් කොච්චරක්ද? මුළු බීම් ප්‍රමාණය ලීටර් 3යි. right. ඇයි යුෂ ලීටරයක් ගන්නකොට ජලය ලීටර් 2ක් ඕන වෙනවා එහෙනම් හදන්න පුළුවන් මුළු බීම් ප්‍රමාණය ලීටර් කොච්චරක්ද? ලීටර් 3ක් කියලා එනවා. right. හරි සරලයි. ඊළඟට කියනවා බීම සෑදීමේදී සීනි හා වෙනත් රසකාරක යෙදිය යුතු නොවේ නම් ජලය සඳහා මුදල් වැය නොවේයයි සලකා B වර්ගයේ බීම සෑදීමට යන වියදම ගණනය කරන්න කියලා කියනවා. right. එතකොට B වර්ගයේ බීම එතන හදාගන්න පුතේ B වර්ගයේ බීම ලීටර් 8ක් B වර්ගයේ බීම ලීටර් 8ක් සෑදීමට යන වියදම. එතකොට බලන්න අපිට B වර්ගයෙන් හරිද? B වර්ගයේ යුෂ ලීටරයක් ගත්තොත් අපිට ජලය ඕනේ කොච්චරක්ද? B වර්ගයේ යුෂ ලීටරයක් ගත්තොත් ජලය ඕනේ ලීටර 3ක්. ඒ කියන්නේ අපිට එතකොට බීම ලීටර කොච්චරක් හැදුව හැකිද? බීම ලීටර 4ක් හදන්න පුළුවන්. එහෙනම් අපෙන් අහන්නේ ඒතර බීම ලීටර 4ක් හදද්දි අපිට වැය වෙන්නේ මේ ලීටරයට යන වියදම විතරනේ. ඒතර බීම ලීටර 4ක වියදම කොච්චරක්ද? බීම ලීටර 4කටම යන වියදම ඇවිල්ලා රුපියල් 280යි. බීම ලීටර 4කට විතර රුපියල් 280යි. එතකොට අපි මෙතන හදන්නේ බීම ලීටර කොච්චරක්ද? 8ක්. එහෙනම් 8කට යන වියදම හොයන්න මොකද කරන්නේ? 4කට ගියේ කීයක්ද? right. 4කට 280ක් නම් 8කට යන වියදම වෙන්නේ කොච්චරක්ද? ඒ වගේ දෙගුණයක්. එහෙනම් එයා දෙකෙන් වැඩි කරා අපිට එනවා කීයක් කියලාද? රුපියල් 560ක්. එහෙනම් B වර්ගයේ බීම ලීටර් 4කට වියදම් වන මුදල කොච්චරක්ද? රුපියල් 560ක්. ඊළඟට කියනවා වඩා ලාභදායී වන්නේ B වර්ගයේ බීම විෂ මිලදී ගැනීම බව කමල් පවසයි. නම් ඔබ ඔහුගේ ප්‍රකාශය හා එකඟ වන්නේද නැද්ද කියලා අහනවා. දැන් කමල් කියන එක්කෙනා කියනවා හරිද? B වර්ගයේ විෂ හදන එක ලාභයි කියලා. ඔයා එයාගේ පිළිතුර හා එකඟ වෙනවද නැද්ද? දැන් බලන්න. අපි මෙහෙමයි හිතන්නේ ඕක. දැන් අපිට
මෙතන අනුපාතය ගත්තොත් ඔයාලට තේරෙනවා දැන් ඒගෙන් එකක් දාලා ජලයේ ලීටර දෙකක් දාලා තුනක් හදන්න පුළුවන් නේ. හරිද? මෙතනින් හදන්න පුළුවන් හතරක්. එතන අපි මෙතන 3 සහ 4 කියන එක්කෙනාගේ කුඩා පොදු ගුණාකාරය ගත්තොත් 12ක් නේ. ඒ කියන්නේ බීම ලීටර 12ක්. රයිට්? බීම ලීටර 12ක් හදන්න වියදම බලනවා අපි. බීම ලීටර 12ක් සම්පූර්ණ 12ක් හදන්න යන වියදම. එතකොට අපිට පළතුරුෂ ඕන වෙනවා A වර්ගයෙන් නම්. හරිද? A වර්ගය නම් අපිට ඕනේ කොච්චරක්ද? 12 3ෙන් බෙදුවාම ලීටර 4ක් ඕනේ පළතුරුෂ. B වර්ගය ගත්තොත් B වර්ගයෙන් ගන්නවා නම් අපිට ඕන ලීටර 3යිනේ. ඇයි ඒ? අනුපාතයන් එහෙමනේ. හරිද? A වර්ගයෙන් ලීටර 3ක් හදන්න පුළුවන්, B වර්ගයෙන් ලීටර 4ක් හදන්න පුළුවන් ලීටරේ දාලා. හරිද? එතකොට B ම ලීටර ඔක්කොම 12ක් හදන්න A වර්ගයෙන් ඕන ලීටර 4යි, B වර්ගයෙන් ඕන ලීටර 3යි. යුෂ. හරිද? එතකොට මෙතන ලීටරයක වටිනාකම රුපියල් 195යිනේ. එහෙනම් 4 ගුණ කරනවා 195යි. එතකොට අපිට එනවා 4 වරක් 5 20න් බිඳුවයි 2ක් ඉතුරුයි. 4 වරක් 9 36යි 2යි 38න් 8යි 3ක් ඉතුරුයි. 4 වරක් 1 4යි 3යි 7යි. එතකොට අපිට එනවා 780ක්. මෙතනින් බලන්න ලීටරයක් මෙතන කීයද 280යිනේ. 280 ගානේ 3ක් බලන්න. 3 වරක් බිඳුවයි 3 වරක් 8 24න් 4යි 2ක් ඉතුරුයි. 3 වරක් 2 6යි 2යි 8යි. එහෙනම් එතනින් යනවා 840ක්. ඒ කියන්නේ ඇත්තටම බීම ලීටර 12ක් හදන්න B වර්ගයෙන් වියදම වෙනවා රුපියල් 840ක්. හැබැයි A වර්ගයෙන් වියදම වෙන්නේ කොච්චරක්ද? රුපියල් 780යි. ඒ කියන්නේ මෙයාගේ වියදම මෙයාට වඩා වැඩි. හරිද? එහෙනම් කමල් මොකද්ද කියන්නේ? ලාභදායී කියලා කියන්නේ B වර්ගය ගන්න එකලු. ඒ කතාව හරිද? එහෙනම් ඒ කතාව වැරදි. ඇයි ඒ? වැඩි වියදමක් කියන්නේ මොකේද? 840. ඒ කියන්නේ B වර්ගයට වියදම වැඩි. එහෙනම් අපිට කියන්න පුළුවන් වඩා ලාභදායී වන්නේ කාවද? A යුෂ. right? වඩා ලාභදායී වෙන්නේ කවුද? A යුෂ කියලා අපිට කියන්න පුළුවන්. right? ඊළඟට simple B. දමිත් රුපියල් 15000ක්ද දිමුතු රුපියල් 20000ක්ද යොදා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඊට මාස 4කට පසු දසුන් රුපියල් 30000ක් යොදා ව්‍යාපාරයට හවුල් විය. ව්‍යාපාරය ආරම්භ කර වසරකට පසු තිදෙනා ලාභ බෙදිතු අනුපාතය සොයයි. එතන අපි 8 වසර ඉගෙන ගත්ත මේක මේ ලාභ බෙදන්න ඕනේ. හරිද? ලාභය බෙදෙන්නේ ඒගොල්ලෝ මුදල් යොදපු අනුපාතය තමයි. එතන බලන්න මේ දමිත්ගේ අනුපාතය. දමිත් 15000ක් යොදවනවනේ. ඒ යොදවන 15000ක මුදල අවුරුද්දක කාලයක් තියෙනවා. ඒ කියන්නේ මාස 12ක් තියෙනවා. දිමුතු 20000ක් දානවා. එයා දාන 20000ත් මාස කීයක් තියෙනවද? මාස 12ක් තියෙනවා එයා දාන 20000. හැබැයි මාස 4කට දසුන් 30000ක් දානවා. එයා දාන 30000 පුතේ ව්‍යාපාරේ වළංගු වෙන්නේ මාස කීයකටද? මාස 8කට. එහෙනම් අනුපාතය එන්නේ ඔන්න ඔහොම. දැන් අපි මෙයා සුළු කරනවා. 12 වරක් බිඳුව බිඳුවයි 12 වරක් බිඳුව බිඳුවයි 12 වරක් බිඳුව බිඳුවයි 12 වරක් 5 60න් බිඳුවයි 6ක් ඉතුරුයි 12 වරක් 1 12යි 12යි 6යි 18යි. එතනින් එනවා 1,80,000. අනු මෙතනින් සුළු කරනවා බිඳුවයි 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 12 වරක් 2 24යි. එතනින් එනවා 2,40,000ක් කියලා. අනු මෙතනින් එනවා බිඳුවයි 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 8 වරක් 3 24යි. එතනත් එනවා 2,40,000ක් කියලා. දැන් මේ ඔක්කොගෙන් බිඳු 4 4 අයින් කරගන්න පුළුවන්. එතන අපිට එනවා මෙතනින් 18 අණු 24 අණු 24ක් කියලා නෙන්නේ. මෙයා සරල කරන්න පුළුවන් 6ෙන් බෙදුවොත් 6 ඒවා 3යි 6 ඒවා 4යි මෙතනත් 6 ඒවා 4යි. එහෙනම් අනුපාතය අපිට එනවා 3 අණු 4 අණු 4ක් කියලා. උන් අනුපාතය එනවා 3 අණු 4 අණු 4 කියලා. right? එහෙනම් ලකුණු හම්බෙද්දී ඔයාට මෙන්න මේකට ලකුණු 3යි මෙතනට ලකුණු 3යි මෙතනට ලකුණු 2යි මෙතනට ලකුණු 2යි ඔන්න ඔහොමයි ලකුණු 10 හම්බෙන්නේ. දැන් මේවා මේ විදිහටම කරන්න උත්තරේ හරිනම් ලකුණු හම්බෙනවා. මේක හදන්න විදිහ ක්‍රම තියෙන නිසා right මේකෙත් එහෙමයි. හරි. ඊළඟට බලන්න පුතේ ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 බලන්න. ප්‍රශ්නාංක 6 simple A. ඒකේ මොකක්ද කියන්නේ? එක්තරා වර්ගයක යතුරුපැදියක ආනයනික මිල ඇමරිකානු ඩොලර් 1500යි. යතුරුපැදිය ආනයනයේදී රජයේ 120ක තීරුබද්දක් අය කර ප්‍රතිශතයක් අය කරනු ලබයි කියලා කියනවා. රෝමිලක්කන් 1. ඇමරිකානු ඩොලර් එකක වටිනාකම රුපියල් 130ක් වූ දිනක යතුරුපැදියේ ආනයනික මිල. ඒතර බලන්න ඇමරිකන් ඩොලර් 1500ක් තමයි මෙයාගේ ආනයනික වටිනාකම. එතකොට ඇමරිකන් ඩොලර් 130ක වටිනාකම හොයන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ?
අපි එක ඇමරිකානු ඩොලර් එක වටිනාකම රුපියල් 130යි. අපි යාව ගුණ කරන්න ඕනේ මේ යතුරු පැදියේ ආනයනික වටිනාකම කීයද ඇමරිකානු ඩොලර් ගාන 1500. එහෙනම් අපි 130 කියන එක්කෙනා මොකද කරන්නේ 1500න් ගුණ කරනවා. right 130 ගුණ කරනවා 1500. එතකොට අපිට කීයක් වගේ දෙන්නේ? right අපි සුළු කරමු. 15 වරක් 3 45න් 5යි 4ක් ඉතුරුයි. 15 වරක් 1 15යි 15යි 4යි 19යි. මෙතනින් බිඳු 3ක් එනවාකට. එහෙනම් අපිට එනවා යතුරු පැදියේ ආනයනික වටිනාකම රුපියල් 1,95,000ක් කියලා. ඊළඟ රෝමි ලක්කම් 2. රෝමි ලක්කම් 2 අපිට කියනවා මොකක්ද? යතුරු පැදිය ආනයනයේදී අය කරන තීරු බදු මුදල. ඒතර ආනයනයේදී 120ක තීරු බද්දක් අය කරන්නේ. එහෙනම් ආනයනික වටිනාකම රුපියල් 1,95,000යි. අපි මේ රුපියල් 1,95,000 ගුණ කරනවා කාගෙන්ද? 100න් 20 කියන එක්කෙනාගේ. 120ක අනුපාතයක් නේ ගන්නෙ. එහෙනම් මෙයා සුළු කරනවා බිඳුවට බිඳුවක් කැපෙනවා බිඳුවට බිඳුවක් කැපෙනවා 19500 මොකද කරන්න තියෙන්නේ? ගුණ කරන්න තියෙන්නේ කාගෙන්ද? 2කින්. 19500 ගුණ කරනවා 2කින්. එතකොට අපිට කීයක් දෙන්නේ? බලමු අපි. දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 5 10න් බිඳුවයි එකක් ඉතුරුයි. දෙවරක් 9 18යි 1යි 19න් 9යි එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි. එහෙනම් අපිට එනවා අය කරන තීරු බද්ද කොච්චරක්ද? රුපියල් 39000ක් කියලා එනවා. ඔන්න රෝමි ලක්කම් 2. ඊළඟ රෝමි ලක්කම් 3. තීරු බදු අය කිරීමෙන් පසු යතුරු පැදියේ වටිනාකම. ආනයනික වටිනාකම රුපියල් 1,95,000යි. අය කරන තීරු බද්ද කොච්චරද? 39000යි. එහෙනම් එයාට එකතු ඒ දෙක එකතු කරා නම් හරි. මෙතනින් බිඳුවයි 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 9යි 5යි 14න් 4යි එකක් ඉතුරුයි 10යි 3යි 13න් 3යි එකක් ඉතුරුයි. අපිට එනවා එහෙනම් තීරු බදු අය කළාට පස්සේ යතුරු පැදියේ වටිනාකම රුපියල් 2,34,000යි. ඊළඟ රෝමි ලක්කම් 4 මොකක්ද කියන්නේ? රෝමි ලක්කම් 4 අපිට කියනවා 110ක ලාභයක් ලැබීමට යතුරු පැදිය ආනයනකරු යතුරු පැදිය විකිණිය යුතු මිල සොයන්න කියලා. එතන මෙයා මෙතනින් 110ක ලාභයක් එයා බලාපොරොත්තු වෙනවා. එහෙනම් එයා බලාපොරොත්තු වෙන ලාභය right එයා බලාපොරොත්තු වෙන ලාභය අපිට ගන්න පුළුවන් රුපියල් 2,34,000 අපි ගුණ කරනවා එයා බලාපොරොත්තු වෙන 110ක ලාභයක්. එහෙනම් බිඳුවට බිඳුවක් කැපෙනවා. එතනින් එනවා එයා බලාපොරොත්තු වෙන ලාභය රුපියල් 23,400ක් කියලා. එහෙනම් මෙයා විකිණිය යුතු මිල එයා මේ යතුරු පැදිය විකිණිය යුතු මිල අපිට ගන්න පුළුවන් රුපියල් 2,34,000ට අපි මොකද කරන්නේ? 23,400ක් එකතු කරන්න ඕනේ. එහෙනම් බිඳුවයි බිඳුවයි 4යි මෙතනින් 7යි 3යි 2යි 5යි මෙතනින් 2යි. ඒ කියන්නේ මේ යතුරු පැදිය එයා රුපියල් 2,57,400කට විකුණුවොත් තමයි එයාට 110ක ලාභයක් හම්බෙන්නේ. ඊළඟට සිම්පල් B. සිම්පල් B ගේ මොකක්ද කියන්නේ? වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 40000ක් වූ නිවසක් සඳහා කාර්තුවකට අය කරන ලබන වරිපණම් බදු මුදල් රුපියල් 500ක් නම් අය කර ඇති වරිපණම් බදු ප්‍රතිශතය. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙතනදී මුලින්ම වාර්ෂික වරිපණම් බද්ද හොයාගන්න වෙනවා. අපිට සිද්ධ වෙනවා මුලින්ම වාර්ෂික වරිපණම් බද්ද හොයාගන්න. අපිට දෙන්නේ කාර්තුවකටනේ. කාර්තුවකට වරිපණම් බද්ද රුපියල් 500ක් නම් වාර්ෂික වරිපණම් බද්ද ගන්න මොකද කරන්නේ? එයා අපි 4ෙන් ගුණ කරනවා. එහෙනම් අපිට එතනින් එනවා කාර්තුවකට වරිපණම් බද්ද රුපියල් කීයක්? වාර්ෂික වරිපණම් බද්ද කීයක් කියලාද පුතේ? රුපියල් 2000. එහෙනම් වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. මෙහාන්නේ අපි ආගන්නේ කොහොමද? වාර්ෂික වරිපණම් බද්ද අපි බෙදනවා කාගෙන්ද? තක්සේරු වටිනාකමෙන්. තක්සේරු වටිනාකම කීයද? 40000යි. ඒ කරලා අපි යා ගුණ කරනවා කාගෙන්ද? 100ට 100. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 24න් බෙදුවාම 5යි. එහෙනම් අපිට එනවා වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 100ට කීයක් කියලාද? 100ට 5ක් කියලා එනවා. right? ඔන්න අපේ 6 වෙනි ගාන. දැන් බලමු ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා මෙයාට. ඔයා මේ 1,95,000 අරන් තියනවා නම් ලකුණු 2යි. මෙතන 39000 අරන් තියනවා නම් ලකුණු 2යි. කියන්නේ මේකට 1යි මේකට 1යි හම්බෙන්නේ. 2,34,000 අරන් තියනවා නම් ලකුණු 1යි. 2,57,400 අරන් තියනවා නම් ලකුණු 2යි. 100ට 5 අරන් තියනවා නම් ලකුණු 3යි. ඒ කියන්නේ මෙතන ලකුණු 2000 මෙතනට 1යි මෙතනට 2ක් අපි දාමු. මෙතනට 1යි
මෙතනට එකයි මෙතනට එකයි ඔන්නෝම රයිට් පියවරත් එක ලකුණු දැම්මොත් මෙතනත් මෙතන එකයි මෙතන එකයි මෙතනත් මෙතනට එකයි මෙතනට එකයි ඔන්නෝම ලකුණු 10 වාට හම්බෙනවා රයිට් ඔන්න අපේ ප්‍රශ්නාංක 6 හරි දැන් අපි බලමු ප්‍රශ්නාංක 7 ප්‍රශ්නාංක 7 අපිට තියෙනවා මෙන්න මෙහෙම සිම්පල් A එයාටතේ අපිට තියෙනවා කුලකයක් කැපිටල් M සමානයි කුලකයක ජනන ස්වරූපය දීලා තියෙන්නේ x කෙසේද යත් අපිට කියනවා x යනු මොනවද වර්ග සංඛ්‍යා කියලා එහෙම කියලා එයාලා කියනවා මොකක්ද පරාසය x කියන එකේනා 20ට වඩා අඩුයි බිඳුවට වඩා වැඩි කියලා කියනවා ඔන්නෝම කියනවා හරිද අපිට කියනවා රෝමිලක්කන්න අංක 1 ඉහත කුලකය වෙනත් ආකාර දෙකකින් ලියා දක්වන්න. ඒතර අපිට ලියන්න පුළුවන් අපි දන්නවා කුලකයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් කියලා හතරක් කියලා දුන්නා. එකක් තමයි මොකක්ද? අපිට පුළුවන් මෙයාව නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ලියන්න. මොකක්ද ලියන්න පුළුවන්? 20ට අඩු වර්ග සංඛ්‍යා. මෙතන තියෙන්නේ මොනවද? 20ට අඩු වර්ග සංඛ්‍යා. අපිට කොහොම ලියන්න පුළුවන්? එහෙම නැත්නම් අපිට මොනවා කරන්න පුළුවන්ද? මෙයාව පුළුවන් අවයව ලයිස්තුගත කරන්න. ඒ කියන්නේ 20ට අඩු වර්ග සංඛ්‍යා ටික අවයව ඇතුළේ ලියනවා. කොහොමද ලියන්න පුළුවන්? 1 ගන්න පුළුවන්, 4 ගන්න පුළුවන්, 9 ගන්න පුළුවන්, 16 ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙයාව මෙන්න මේ වගේ වෙන් රූප සටහනකින් දක්වන්න පුළුවන්. ඔන්න ඔය ක්‍රම තුනෙන් දෙකක් මොකක් හරි ලියලා දෙනවා නම් ඔයාලට ලකුණු දෙකක් ගන්න පුළුවන්. right? ඊළඟට රෝමිලක්කන් 2. රෝමිලක්කන් 2 කියනවා nm කියන එක්කෙනාගේ අගය. මොකද්ද මේ nm කියලා කියන්නේ? m කුලකයේ තියෙන අවයව ගන්න. m කුලකයේ අවයව කීයක් තියෙනවද? m කුලකයේ අවයව 4යි. එහෙනම් nm වලදී අපිට ලියන්න පුළුවන් කීයයි කියලාද? 4යි කියලා ලියන්න පුළුවන්. ඊළඟ රෝමිලක්කන් 3. m උපකුලක දෙකක්. දැන් මෙයාගෙන් උපකුලක ලියන්න කියනවා. m කුලකයෙන් උපකුලක දෙකක් මොකක් හරි. ඔයාලට කැමති එකක් ලියන්න පුළුවන්. මට ලියන්න පුළුවන් මොනවද? 4හි ගුණාකාර. ඔයාලට ඕන එකක් ලියන්න පුළුවන්. 4හි ගුණාකාර. නැත්තම් 9හි ගුණාකාර. ඔය මොනවා හරි ලියන්න පුළුවන්. උපකුලක කියන්නේ මෙයාගෙන් අපිට ලියන්න පුළුවන් ඕනම එක්කෙනෙක්ට අපි කියන උපකුලක. right? ඔන්නෝම ලියන්න පුළුවන්. right? සාධාරණ එකක් ලියන්නවක් හරි. ඊළඟ සිම්පල් B. සිම්පල් B එක මොකක්ද තියෙන්නේ? පන්තියක ළමයින් 35 දෙනෙකුගෙන් 17කට රතු පෑන්ද 22කට නිල් පෑන්ද තිබුණු අතර 5 දෙනෙකුට එම පාට දෙවර්ගයෙන් එක් වර්ගයක හෝ පෑන් නොතිබිනි. right? එහෙනම් අපිට ඔන්න කුලක ගානක් අපි මෙන්න මේ වගේ කුලකයක් ගන්නවා. හරි? මෙන්න සර්වත්‍ර කුලකය. අපි සර්වත්‍ර කුලකයේ විදිහට ගන්නෙ මොකක්ද? පන්තියේ ළමයි ගාන. පන්තියේ ළමයි 35ක් ඉන්නවා. එහෙනම් අපිට පුළුවන් එතනින් උපකුලක දෙකක් ගන්න. අපි උපකුලක දෙක විදිහට ගන්නෙ මොකක්ද? අපිට එකක් ගන්න පුළුවන් රතු පෑන් තිබුණු. අපිට එකක් ගන්න පුළුවන් මොකක්ද? රතු පෑන් තිබුණු. අපි එක කුලකයක් ගන්නවා රතු පෑන් තිබුණු කියලා. අනිත් කුලකේ ගන්න පුළුවන් නිල් පෑන් තිබුණු. අනිත් එක්කෙනා ගන්න පුළුවන් නිල් පෑන් තිබුණු කියලා ගන්න පුළුවන්. ඔන්නෝම උපකුලක දෙයක් ගන්න පුළුවන්. right? දැන් අපිට පුළුවන් එහෙනම් මෙයාගේ දත්ත ටික ලකුණු කරන් යන්න 17කට රතු පෑන් තියෙනවා. එහෙනම් මෙන්න මෙතන අපි උඩින් දා ගන්නවා මේ ගාන 17යි. 22කට නිල් පෑන් තියෙනවා. මෙන්න මෙතන 22යි නිල් පෑන් තියෙන ගාන. 5කට ඒ පාට එකක්වත් නැහැ. 5 දෙනෙක් ගත්තොත් ඒ 5 දෙනාට මුකුත්ම නැහැ. ඔන්නෝම දාගත්තා. හරිද? ඔන්න අපි දැන් මේක දාන්න යන්නේ වෙන් රූප සටහනක්. මං කිව්වා අපි මොකද කරන්නේ? අපිට පුළුවන් මෙයා x කියලාම ගන්න. මෙයා 17 අඩු කිරීම x කියලා ගන්න. මෙයා මං ගන්නම් 22 අඩු කිරීම x කියලා. මෙන්න මේ ප්‍රදේශ හතරම එකතුව සමාන කරනවා කාටද 35ට. මට උතර වැඩේ ලේසි. 17 අඩු කිරීම x එකතු කිරීම x එකතු කිරීම 22 අඩු කිරීම x එකතු කිරීම 5 සමානයි 35ට. මෙතනින් ඍණ x ධන x කැපෙනවා. 17යි 22යි කියලා කියන්නේ 32යි 7යි 39යි 39යි 5යි කියලා කියන්නේ 44යි. එහෙනම් 44 අඩු කිරීම x සමානයි 35ට. 35 මෙහාට එනවා. එහෙනම් 44 අඩු කිරීම 35 සමානයි x. 44න් 35ක් අඩු කරා 9යි. ඒ කියන්නේ x වලගේ 9ක් කියලා එනවා. ඒ කියන්නේ මෙන්න වෙන් රූප සටහන අපිට අඳින්න පුළුවන්. මෙතනගේ 9යි. මෙන්න මෙතන 17න් 9ක් අඩු කරාම මෙතන 8ක් ඉන්න ඕනේ. මෙතන 22න් 9ක් අඩු කරාම 13ක් ඉන්න ඕනේ. ඔන්න අපි එහෙනම් වෙන් රූප සටහන ඇඳ. right? ඊළඟට කියනවා එමගින් පාට දෙකින්ම
පෑන් තිබූ ළමයි ගාන හොයන්න කියලා. පාට දෙකම පෑන් තිබ්බ ළමයි කියන්නේ මෙන්න මේ කට්ටිය. එහෙනම් පාට දෙකම තිබ්බ කට්ටිය කීයක් ඉන්නවද? එහෙම කට්ටිය ඉන්නවා 9 දෙනෙක් ඉන්නවා. ඒතර ලකුණු හම්බෙද්දී මෙයාට ලකුණු 1යි. මෙතනින් මොකක් හරි දෙකක් ලියලා තිබ්බොත් ලකුණු 2යි. මේ තුනේ මොකක් හරි දෙකක් තිබ්බොත් ලකුණු 2යි. මෙතන මෙයාට ලකුණු 1යි. වෙන් රූපයේ මේ ප්‍රදේශ නිවැරදිව ඇඳලා මේක ඇඳලා තිබ්බොත් ලකුණු 4යි. ඔන්න ලකුණු 10 හම්බෙන විදිය. කුලක ගානට. හරි පුතේ. එහෙනම් අපි අද කතා කරේ එතකොට අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් සීරීස් එකේ 5 වෙනි පේපරේ ඉතින් ඔයාලා දැන් ලකුණු බලලා තියෙන්නේ ලකුණු දාගෙන ඒ ටික මට WhatsApp වලින් මැසේජ් එකක් කරන්න. ඒතර මට පුළුවන් අපේ top 10 list එකට ඔයගොල්ලන් නම දාන්න. ඒ වගේම අපි ඊළඟට දානවා අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් සීරීස් එකේ 6 වෙනි පේපර් එක. ඒතර ආ 6 වෙනි පේපර් එක කරන්න කරලා ඊළඟ සතියේ බදාදා රෑ 9ට අපිට පුළුවන් මේ පේපරේ සාකච්ඡා කරන්න. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. හැමෝටම පුතේ තෙරුවන් සරණයි.